තෙරුවන් සරණයි ඔබ හැම දිනාටම. අද අපි ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන සඳහා ප්‍රවේශය ලබා ගන්නේ පසුගිය වැඩසටහනින්. පසුගිය වැඩසටහනේ අවසානයේදී අපි සඳහන් කළා අද වැඩසටහනට එය ආරම්භයක් කරගන්නා බව. සාමාන්‍යයෙන් අපි දන්නවා ජීවිතයේ හැම අවසානයකම තියෙන ආරම්භය සහ හැම ආරම්භයකම තියෙන අවසානය නිවැරදිව දකින්න පුළුවන් කෙනා ඊටාම සබුද්ධිකව දේවල් ග්‍රහණය කරගන්නවා, අවබෝධ කරගන්නවා. ඉතින් ඒ නිසා මේ අපි උත්සාහ කරනවා එදා අවසානයේ අද ආරම්භයක් කරගන්න. ඒ ආරම්භයේ සිට ස්වස්ථතාව එහෙම නැත්නම් යහපත්ව ජීවිතය ගෙවන්න ක්‍රීඩාව සහ ශාරීරික සුවතාවයේ තියෙන වැදගත්කම පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු සද්ධර්ම ගුණයන් ත්‍රිපිටකයේ සඳහන් වන ආකාරය උපුටා දක්වමින් මේ සාකච්ඡාව ඉදිරියට රැගෙන යන්න. අපි අදත් මේ ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනට අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන වැඩමවා වදාළ කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉන්ද්‍රාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සාදුකාර පවත්වමින් පාදාභිවන්දනයෙන් නමස්කාර පූජා පෙරදරිව ඉමහත් ගෞරවයෙන් පිළිගන්නට යෙදෙනවා. අවසරයි හාමුදුරනේ. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහත්මාවත් ආයුබෝවන් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. හාමුදුරනේ මේ අපි කලින් වැඩසටහනේදී උත්සාහ කළා මේ ක්‍රීඩාව සහ ශාරීරික සෞඛ්‍ය පිළිබඳව ඒ වගේම ස්වස්ථතාවත් එක්ක එහි තියෙන සබැඳියාව පිළිබඳව සාකච්ඡා කරන්න. නමුත් අපිට පුළුවන්කම ලැබුණේ මේ ආහාර කියන කොටසේ රැඳෙන්නට පමණයි. නමුත් අපි එතනින් ආරම්භයක් අරගෙන අද අපි එනවා මේ ක්‍රීඩාව සහ ස්වස්ථතාව, ශාරීරික සුවතාවය පිළිබඳව. ශාරීරික සුවතාවය ගැන නම් තව කමක් නැහැ කියන්න පුළුවන්. හැබැයි ක්‍රීඩාව ගැන බුදුහාමුදුරු දේශනා කරන්නේ ඇයි කියන කාරණාව පැහැදිලි කරලා දීලා අපි සාකච්ඡාවට ප්‍රවේශ කරමු. හොඳයි. තෙරුවන් සරණයි සෑම දිනකටම. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අරුණ කේ ගමගේ මැතිතුමන්, ඒ වගේම ඔබ අපේ හිතවත් වජිර මැතිතුමන් එක්ක මේ චරණ ටීවී නාලිකාවෙහි සන්තෝෂෙන් සහභාගී වෙන දවසක් වැඩසටහන. ක්‍රීඩා සෙල්ලම් වගේ දේවල් ගැන හාමුදුර කෙනෙක් හැටියට කොහොමද කතා කරන්නේ, මොනවද කතා කරන්නේ කියලා සමහරලාට මේ ප්‍රේක්ෂකයන්ට පොඩි තරමක විමතියකුත් ඇති. කතා කරලා බලමු. ක්‍රීඩාව කියන්නේ සෙල්ලමක් නෙමෙයි. සෙල්ලම් කියන්නේ ක්‍රීඩාත් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ක්‍රීඩා සම්බන්ධයෙන් දේශනා කරලා තියෙන දේවල් රටක් හැටියට අපි ක්‍රීඩාව ගැන හිතන විදිහ ගැන දීර්ඝ සාකච්ඡාවක් කරන්න වෙලාව ගමු. ක්‍රීඩාව සහ සෙල්ලම ගත්තාම වචන දෙක එක වගේ. එහෙම නැත්නම් අපිට හිතෙනවා ක්‍රීඩා කියන්නේ සෙල්ලම් තමයි කියලා. ක්‍රීඩා කියන්නේ සංස්කෘත වචනයක්. ඒක අනුමත පාලියෙන් කියන්නේ කීලා. ලයන්න මූර්ධජයි. සිංහලෙන් ඒකට එන්නේ කෙලි. කෙලි කියන වචනේත් එක්ක ඒකට බද්ධ කරලා තමයි කෙලි සෙල්ලම් කියන්නේ. ඒ වුණාට කෙලි කියන්නේ සෙල්ලම් නෙමෙයි. මොකද කෙලි කියන වචනේ පස්සේ කාලෙක දිනවා විවිධ වෙන දේවල් වලට. ගිනි කෙලි, මල කෙලි. ඔවාගේ කෙලි ගොඩක් එනවා. ඒ කෙලි එකක්වත් ක්‍රීඩා නෙවෙයි. කෙලිමින් පන්දු කියලා පැරණි සිංහලයේ සෙල්ලම් කියන එක වෙනුවට සංදේශ කවිවල කෙලි කියන වචනේ එනවා ඕන තරම්. දැන් මේ බලාගෙන ගියාම සෙල්ලම් සහ කෙලි යනු පර්යාය රූපී වචන, පර්යායාර්ථ සහිත වචන වගේ පේනවා. යනකොට භාවිතාර්ථත් එක්ක ගත්තාම සෙල්ලම සහ ක්‍රීඩාව කියන්නේ එකක් නෙමෙයි දෙකක්. පාසල් වල තියෙන්නේ ක්‍රීඩා උළෙලවල්. සෙල්ලම් උළෙලවල් නැහැ. ක්‍රීඩා උත්සව, සෙල්ලම් උත්සව කියලා જાතියක් නැහැ.
අපි සෙල්ලමට යම් කිසි දෙයක් කරනවා කියලා කියන්නේ ක්‍රීඩාවට යමක් කරනවා කියලා කියන එක නෙමෙයි. මම නිකන් සෙල්ලමට වගේ තමයි මේක කළේ කියන්නේ. ඒතර එහෙමනම් මේ දෙකේ තේරුම එන්නේ ක්‍රීඩා කියන්නේ විධිමත් විනිශ්චයක් හෝ තරඟකාරී භාවයක් සහිතව විධිමත්ව කරනු ලබන එකක්. සෙල්ලම් කරනවා කියලා කියන්නේ ඊට වඩා බොහොම සැහැල්ලුවෙන් ජය පරාජයක් අපේක්ෂාවෙන් තොරව කරනු ලබන දෙයක්. ජීවිතයක ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍යම නොවුණත් සෙල්ලම් කිරීම අත්‍යවශ්‍යයි. සෙල්ලම හරි සැහැල්ලුවෙන් කරන එකක් හින්දා ක්‍රීඩාව සෙල්ලමක් නෙමෙයි. මම වජිර මහත්තයා මගේ තියෙනවා පුරුද්දක්. ඒක හොඳ පුරුද්දක්ද නරක පුරුද්දක්ද කියලා කියන්න අවශ්‍ය නැහැ. පුරුද්දක්. ඒ තමයි පත්තරයක් ගත්තාම ඉස්සර වෙලාම කරන්නේ කවි පිටුව කියවන එක. ඉස්සෙල්ලාම පත්තරයක කවි කියවන. ඊළඟට මම කරන්නේ ක්‍රීඩා පිටුව කියවන එක. ඊළඟට කාටූන් කියවන එක. ඊට පස්සේ තමයි අනිත් ඒවා කියවන්නේ. හුඟක් වෙලාවට කියවලා නැත්ති බලාපුවාම හෙඩ්ලයින් එක. මුල් පිටුව. එතකොට ක්‍රීඩා පිටුවට මම එච්චර ලොකු තැනක් දෙන්නේ මම ක්‍රීඩා කරන කෙනෙක් හින්දා නෙමෙයි. ක්‍රීඩා ගැන ලොකු තොරතුරු එකතු කරන කෙනෙක් හින්දාත් නෙමෙයි. ක්‍රීඩාව කියලා කියන එකට තියෙන ආසාව නිසා. ඇත්තම කිව්වොත් දැන් කියුබාව වගේ රටක අයවැයෙන් සෞඛ්‍යයට වෙන් කරන මුදල් ප්‍රමාණය අවුරුදු පතා අඩු කරනවලු. එහෙම අඩු කරන මුදල කියුබාවේ දාන්නේ ආයෝජනය කරන්නේ ක්‍රීඩාවටලු. ඒතර සෞඛ්‍යයට කරන ආයෝජන මුදල අඩු කරලා ඒක ක්‍රීඩාවට වැඩි කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ක්‍රීඩාව වැඩි වෙන තරමට සෞඛ්‍ය කියන්නේ රෝග නැති වෙනවා කියලා කියන එකයි. එතන රටක් හැටියට ක්‍රීඩා කිරීම සහ සෙල්ලම් කිරීම කියලා කියන දෙකම හරීම වැදගත්. දැන් අපි ක්‍රීඩා සහ සෙල්ලම් අතර තියෙන අනිත් වෙනස බලන්න ඕන. කවුරු හරි කෙනෙකුට සෙල්ලම් කරන්න බැරි නම් සෙල්ලම් කරන්නේ නැත්තම් ඒ තැනත්තට ඇත්තටම කිව්වොත් ඇඟ තියෙනවා ජීවිතේ නෑ. ක්‍රීඩා කියන જાතිය කරන්නේ වජිර මහත්තයා ශාරීරික සුවතාව උදෙසා. සෙල්ලම් කරන්නේ ශාරීරික සුවතාව උදෙසා නෙමෙයි. ඒක ඊට වඩා වෙනස්. මම මෙන්න මෙහෙම කියනවා. මේක අහගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ බලන ප්‍රේක්ෂකයෝ අතර ඉන්නවා තාත්තලා. තාත්තලා කොච්චර ළමයිනුත් එක්ක සෙල්ලම් කරනවද? ළමයිනුත් එක්ක ක්‍රීඩා කරන්නේ. ළමයිත් එක්ක කරන්නේ සෙල්ලම්. ළමයි සෙල්ලම් කරන්නේත් ළමයින්ගේ වයස එක්ක හා තමාගේ වැඩිහිටියන් එක්ක. සමහර තාත්තලා ගෙදර එනකන් ඉන්නවා පුතාලා සෙල්ලම් කරන්නේ. අපි චූටි කාලේ වැලි මේ පොල් කටුවකට දාලා අනිත් පැත්තට හරවලා තව පොල් කටුවකින් ගහලා කෝම් පිට්ටු ඉදීයෝ කියලා කෝම් පිට්ටු හැදුවා. නොකැඩෙන්න හිමීට අපි ඒක ගන්න. ඊට අමතරව අපි එහෙම කෝම් පිට්ටු හදද්දී අපේ නංගිලා සෙල්ලම් ගෙවල් දැම්ම. ඒවට කවදාකවත් ක්‍රීඩා ගෙවල් කියලා කිව්වේ නෑ. අර කියාපු මූල අනුරූප ගෙයක් හදනවා. ඒ ගෙදර පුයනවා. ඒ ගෙදර රෙදි හොදනවා. ඒ ගෙදර ව්‍යංජන හදනවා. බෙදනවා. මම කියන්න හදන්නේ ගැඹුරු කාරණාවක්. සෙල්ලම් ගෙදරින් හරියට පටන් ගත්තොත් විතරයි සෙල්ලම් නොවන ගයකින් ඉවර කරන්න පුළුවන්. එඳ සෙල්ලම් ගෙදර කියන්නේ සෙල්ලම් වලට කරන එක ක්‍රීඩාවක් නෙමෙයි. ඊට අමතරව කුඩා කාලේ අපි ශාරීරික ක්‍රීඩා නොවන බොහෝ සෙල්ලම් ಜಾති කළා. දැන් ඉංග්‍රීසියෙන් ස්පෝර්ට්ස් ඇන්ඩ් ගේම් කියලා ඉංග්‍රීසියෙන් දෙකක් කියනවා. අරුණ මහත්තයා ඒක ඉංග්‍රීසියෙන්ම පැහැදිලි කරයි.
එතකොට ස්පෝර්ට්ස් ගේම් කියලා කියන එක නෛතික රාමුවක් යටතට ගෙනල්ලා ඔට්ටු තියෙන තැනක් බවට පත් කරලා සහතිකයකින් ඒක මිම්මක් බවට පත් කරලා මූල්‍ය ආධාර ලැබිලා මොනවද ඒවට අර කියන්නේ අර මෙහෙම උස්සන්නේ කුසලාන අන්න කුසලාන දීලා ඒක ක්‍රීඩාව සෙල්ලම් කරන්නේ එහෙම නෙමෙයි සෙල්ලම් බත් උයනවා සෙල්ලම් කාර් හදනවා සෙල්ලමත් එක්ක වර්ධනය වෙන අනුපමේය ස්නේහභාවයක් තියෙනවා ස්නේහවන්ත භාවයක් තියෙනවා ඒත් එක්ක ක්‍රීඩාත් එක්ක තියෙන දර්ශනයක් තියෙනවා මං හරි කැමැත්තෙන් මේ ක්‍රීඩාවේ දර්ශනය සහ සෙල්ලමේ තියෙන මනෝභාවය කතා කරන්න කැමති තාත්තා කෙනෙක් එක්තරා මා දන්නා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් හිටියා ඩිරෙක්ටර් ජෙනරල්නේ එතුමා පොඩි කාලේ එහෙම නැත්නම් මම පොඩි කාලේ එතුමාගෙන් මං ඉගෙනගෙන තියෙනවා පාසල් ගුරුවරයෙකුව සිටිය කාලේ. පිරිවෙන් ගුරුවරයෙකුව සිටිය කාලේ. එහෙනම් එතුමා මට සර් මං දවසක් හම්බෙන්න යනවා. සර් හම්බෙන්න යනකොට හැන්දෑව 6ට විතර ඇති. සර්ගේ කාර් එක තිබුණේ නැහැ. හැබැයි මං ගෙදර ගියාම මැඩම් හිටියා. මැඩම් ඉතින් අපිත් එක්ක හරීම උගන්වපු ගුරුවරියක්. හරීම හොඳයි අපිට හරි හිතවත්. මැඩම් කිව්වා තාම අපේ හාමුදුරනේ සර් ආවේ නැහැ කියලා. වැඩ ඉන්න එනකන් කියලා. දැන් එන්න ඕන මේ වෙලාවට. ඊපස්සේ මං කිව්වා නෑ මැඩම් මං තව චුට්ටකින් එන්නම් කියලා මට පොඩි වැඩක් තිබුණා. පැය භාගයකින් විතර වගේ මං ගෙදරට යනකොට කාර් එක තිබුණා මං දැනගත්තා සර් ඉන්නවා කියලා. මම ගිහින් කාර් එකෙන් බැහැලා කාර් එක නවත්තලා කාර් එකෙන් බහින්න නැතුව ප්‍රියදුරා සමග ඉන්නේ නැද්දි මට පේනවා ප්‍රධාන දොරේ දොර රෙද්ද අතරින් එක්තරා පුද්ගලයෙක් කකුල් දෙකෙනුයි අත් දෙකෙනුයි ඇවිදිනවා. මෙහෙම බිමේ ඇවිදිනවා සතෙක් යනවා. මට ඉතින් හිතා ගන්න බෑ සර් එහෙම වෙන්නේ නෑ. ටිකක් වෙලා හොඳින් බලාගෙන ඉන්නදී මං ආයෙත් දැක්ක අනිත් පැත්තට කකුල් දෙකෙනුයි අත් දෙකෙනුයි මෙහාට යනවා. මම හොඳටම දන්නවා සර් එහෙම බොන කෙනෙක් නෙවෙයි. ඒ වගේ මං හොඳටම දන්නවා මැඩම් මේකට ඉඩ දෙන කෙනෙකුත් නෙවෙයි. මම හොඳටම දන්නවා සර් ඒ බඳු තත්යකට වැටෙන කෙනෙක් නෙවෙයි. ඒත් ආයෙත් සරයක් මං හොඳටම බලාගෙන ගියාම ඇත්තටම සර්ම තමයි. අධ්‍යක්ෂ ජනරාල්. මම අපේ රේදුරුතුමාට කිව්වා ෆෝන් එක ගහන්න කියලා. ෆෝන් එක ගැහුවාම ඇහුණා ටිකක් වෙලාවකින් තුන් කාන්සියෙන් දාඩිය දාගෙන සර් ආව අධ්‍යක්ෂ ජනරාල් තුමා. ඊපස්සේ මම මේක මොකද්ද කියලා අහන්නත් හොඳ නෑනේ. ඒක නිසා මේ සර් මහන්සි වගේ නේද කියලා කිව්වා. ඊට පස්සේ ඔව් අපේ හාමුදුරනේ අපේ මේ මුණුබුරා ඒ පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේනේ. මුණුබුරා මං එනකම් බලාගෙන ඉන්නවා මේ අස්සයා ගෝන් ටික් ටික් කරන්න. අස්සයා ගෝන් ටික් ටික් කරනවා කියන්නේ වජිර මහත්තයා ඔබතුමා දන්නෝ. නොදන්න අයට දැනගන්න අපි චුට්ටක් කියමු. අස්සෙක් වගේ වැඩිහිටියෙක් ඉන්නවා දරුවා ගොඩ වෙනවා පිටට. දරුවා පිටට ගොඩ වෙච්චාම කන් දෙකෙන් අල්ලගෙන අස්සයා ගෝන් ටික් ටික් කියනවා. ඊට පස්සේ ඒ දරුවව හොරතල් කරගෙන යනවා. ඔය අරුණ මහත්තයාට චුට්ටකට වගේ හිනහා යන්නේ මේ එතුමා ඒ අත්දැකීම ලබන හින්දා වෙන්න ඇති. එතකොට අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ස්ටේටස් තත්වය තානාන්තරය ගෙදරදි වළංගුනේ ළමයා ඉස්සරහා සෙල්ලම් කරන්න ඕන. ළමයාත් එක්ක සෙල්ලම් කරන්නේ ළමයට දාඩිය දාන්නවත් තාත්තට දාඩිය දාන්නවත් නෙමෙයි. ඒක තමයි ස්නේහ සම්බන්ධතාව. ළමයින්ට අපේ තත්ත්වතානාන්තර වැදගත් නෑ. ළමයින්ට තාත්තා මිසක් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් නෑ. භාර්යාවට ස්වයංපුරුෂයෙක් මිසක් ගෙදර අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් නැහැ. එහෙනම් සෙල්ලම කියලා කියන එක කුඩා දරුවොත් එක්ක බලාපුවම දරුවන්ගේ කායික වගේම වඩාත් මානසික වර්ධනය උදෙසා අත්‍යවශ්‍ය දෙයක්. ඒ හින්දා සින්දු කියන්න වෙනවා සෙල්ලමට. කවි කියන්න වෙනවා සෙල්ලමට. මේ ධර්ම සාකච්ඡා ශාස්ත්‍රීය සාකච්ඡා කරන බොහෝ දෙනාට ගෙදර ගිහිල්ලා නටන්න වෙනවා, ගයන්න වෙනවා. නොයෙක් ඉතින් කෝලම් කරන්න වෙනවා. ඇත්තටම ඒ ගේ ඇතුලේ කරන කෝලම් ටික කාර්යාලයේ කරන්න බෑ. අපි එළියට ඇවිදලා කරන්න බෑ. ඒක තමයි සෙල්ලම් කරනවා කියලා කියන්නේ. එතන සෙල්ලම් කරනවා කියලා කියන එක කායික විවේකයේ සහ කායික විවේකයේ මානසික විවේකයේ විශේෂයෙන්ම උදෙසා අත්‍යවශ්‍ය දෙයක්. එතනදී වයස් ભેදයක් නෑ.
වියපත් අය සෙල්ලම් කරනවා. වැඩිම ලංකාවේ සෙල්ලම් කරන්නේ අඩුම වයසයි වැඩිම වයසයි අය සෙල්ලම් කරන්නේ. ඇයි සීයලා තාත්තලා එහෙම නැත්නම් අත්තලා මුත්තලා එක්ක වැඩි හරියක් ගැවසෙන්නේ ලංකාවේ දරුවෝනේ. ලංකාවේ න්‍යෂ්ටික පවුල කියලා කියන එක නැහැනේ. ඒ හින්දා වැඩිහිටි අම්මලා තාත්තලා දරුවොත් එක්ක සෙල්ලම් කරනවා. ඒක දරුවාගේ කායික මානසික වර්ධනය උදෙසා අත්‍යවශ්‍ය දෙයක්. ඒ සෙල්ලම් කිරීමේදී මානසික වර්ධනය ඇති කරන්නේ කොහොමද කියලා කියන මාතෘකාව අමතක නොකර වජිර මහත්තයා මගෙන් අහන්න. පස්සේ වෙලාවක සෙල්ලම් සහ මානසික වර්ධනය දරුවට ඇති වෙන්නේ කොහොමද කියලා කියන කාරණා. මේ කාරණාවත් එක්කම මට මෙතනදී තව වචනයක් කියන්න ඕනේ මේ සෙල්ලම් නැත්තම් ක්‍රීඩාවල දාර්ශනික කාරණා. මම මෙහෙම නංගන් කියන එක නරකයි කියලා මට හිතෙන්නේ නැහැ. මම හුඟක් ඉස්සර කාලේ ඒ කියන්නේ මම විශ්වවිද්‍යාල ශිෂ්‍ය හාමුදුරුවෝ වශයෙන් ඉන්න කාලේ ක්‍රීඩා පිටුව කියවද්දි මට මතකයි සංවේදී පිටු දෙකක්. ඉස්සර හිටිය නන්දසේන කියලා මහත්තයෙක්. මම දන්නේ නැහැ එතුමා තාම ජීවිතුන් අතර ඉන්නවද කියලා. ඉන්නවා නම් උපහාරයක් වේවා නැත්තම් පින් සිද්ධ වේවා. එතුමා පිටරට ගියා. ගෝල්ෆ් ක්‍රීඩාවේ කීර්තිමත් ජයග්‍රහණයක් ලබාගෙන එතුමා ලංකාවට එනවා. ලංකාවෙන් පිටරටට ගිහිල්ලා ගෝල්ෆ් සූරතාවක් අරගෙන ආව තැනැත්තා නන්දසේන. නන්දසේන මහත්තයා ලංකාවට ආවහම රතු පළස දාලා පිළිගත්තේ නේ. නන්දසේන මහත්තයා ගෙදර ගියා. එතුමා පිළිබඳව ලිපි පළ වුණේ නේ. ඊට හුඟක් පස්සේ කාලෙකදී තමයි ටෙස්ට් වරම අපිට ලංකාවට හම්බ වෙන්නේ. ඒ මැච් එක මම බැලුවා සජීවීව. එහා මෙහා දුවන අන්තිම ක්‍රීඩකයෝ දෙන්න කවුද කියන්න මට දැනුත් හොඳට මතකයි. නම් කියන්න බෑ දැන් ඒ තත්ත්වයේ ඉන්න තනතුරු වල හැටියට. මැච් එකේ අන්තිම බෝලේ ඇල්ලුවට පස්සේ කියාපු වාක්‍යය කියාපු කෙනත් මට මතකයි. ටෙස්ට් වරම්ස් ලද බව රටම දැනගත්තා. ඒත් නන්දසේන ගෝල්ෆ් ක්‍රීඩා සූරයා වෙලා ලංකාවට ආව වෙලාවේ කවුරුත් දන්නේ. ඇයි? ඔහු ගෝල්ෆ් ක්‍රීඩකෙක් වුණාට ගෝල්ෆ් සම්ප්‍රදාය කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු ගෝල්ෆ් ගහන්නේ. නන්දසේන කියලා කියන්නේ ගෝල්ෆ් ක්‍රීඩාවේ ගෝල්ෆ් ක්‍රීඩකයන් පිටිපස්සේ ගිහිල්ලා බෝල් අහුලන්න ගිය කොල්ලෙක්. බෝල අහුලන්න නිකන් පිටිපස්සෙන් ගිය කොල්ලෙක්. එහෙම ඉන්නවනේ ක්‍රිකට් අපේ හිතවතෙක් ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිකට් ගහන්න නැතුව හැමදාම කොඩිය අරන් යන මගේ හිතවත් මිතුරේ. ඒ වගේ මෙයා යන්නෙත් එතන රස්සාවක් වගේ කුඩා දරුවෙක් හැටියට ගෝල්ෆ් බෝල අහුලන්න. ඔහු පස්සේ කාලෙක දැනෙන. එදා පත්තරේ ඔහු ජයග්‍රහණය ලැබලා ආපු දවසේ පත්තරේ මුකුත් පළ වුණේ නැහැ. ඊට පස්සේ පත්තරේක ඔහු සම්බන්ධයෙන් ලියලා තිබුණා රජ මෙදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි කියලා. රජ මෙදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ කියලා ගී ඛණ්ඩයකින්. ඒ කඩදාසි කොලේ මම අවුරුදු 10ක් විතර තියාගෙන හිටියා. ඒක දැන් නැහැ. තව එක සිදුවීමක් මම කියන්න. මම කියන්නේ ක්‍රීඩාවත් එක්ක තියෙන දර්ශනය. සමාජ විග්‍රහය. ක්‍රීඩාවන් අයිති කාටද? ක්‍රීඩාව ස්වභාවිත වෙන්නේ කවර සමාජ ස්තරයකදීද? ක්‍රීඩාව වංශයක්ද? ක්‍රීඩාවේ අරමුණ මොකක්ද? මම මේක කතා කරන්න ඕනේ ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක් හැටියට විතරක් නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් හැටියට. ක්‍රීඩාව දිහාවේ බුදුහාමුදුරුවෝ බලපු විදිහට මට බලන්න ඕනේ. තව සිද්ධියක් සිද්ධ වුණා. ඒ තමයි ක්‍රිකට් ගහපු වෙලාවක එක්තරා තීරණාත්මක ක්‍රිකට් තරගයක් තිබුණා. එදා ලකුණු 100ක් ගැහැව්වා බ්‍රෙන්ඩන් කුරුප්පු. මම ඔහුව දැකලා නැහැ. ඔහු ලංකාවේ ඉන්නවා. ඔහු මාව දැකලත් නැහැ. දෙන්න කතා කරලත් නැහැ.
දැක්කට අඳුර ගන්නත් බැහැ. ඉන්නේ කොහෙද කියනව දන්නේ නැහැ. අදටත් නෑ. බ්‍රෙන්ඩන් කුරුප්පුගෙන් අහනවා පාලිත ඒ කාලේ හිටපු හොඳ විචාරකයෙක් පාලිත පෙරේරා මහත්තයා. පාලිත පෙරේරා මහත්තයා අහනවා බ්‍රෙන්ඩන් ඔබ ලකුණු 100ක් පළවෙනි මැච් එකේදී ලකුණු 100ක් ගන්නවා. ඔබට වටහාගත හැකි ප්‍රේක්ෂකයන්ට වටහාගත හැකි හාමුදුරුවෝ ක්‍රිකට් බැලුවේ ඇයිද කියලා. හාමුදුරුවෝ ක්‍රිකට් බලන්න ඕනේ ඇයිද කියලා. ඔහුගෙන් අහනවා ඔබ පළවෙනි මැච් එක ඔබගේ පළවෙනි ක්‍රීඩාව පළවෙනි දවසේ ඔබ ලකුණු 100ක් ගන්නවා. ඔබ කොහොමද ඒකට හිත හදාගත්තේ කියලා. බ්‍රෝ කියනවා නෑ මං 100ක් ගන්න හිතාගෙන ආවේ නෑ. එහෙනම් ඔබේ සැලැස්ම 100ක් ගන්න තිබුණේ නැද්ද? නෑ. සැලැස්ම 100ක් ගන්න තිබුණේ නෑ. එහෙනම් කොහොමද බ්‍රෙන්ඩන් කුරුප්පු ඔබ 100ක් ගන්න පළවෙනියෙන්ම නෑ මට ලොකු ප්‍රශ්නයක් තිබුණා. මොකද්ද ප්‍රශ්නේ? මට ලොකුම ප්‍රශ්න තිබුණේ පළවෙනි බෝලෙට ගහන්නේ කොහොමද කියලා. ඊට පස්සේ පළවෙනි බෝලේ ගහලා ඉවරුණාට පස්සේ මට හිතුණා මං කොහොමද ගහන්නේ කියලා දෙවෙනි බෝලෙට. ඔබ 100 ගහන්න 100 ගහන්න කල්පනා කළේ 99 වෙනි බෝලේ ගහලා ඉවරුණාට පස්සේ. බ්‍රෙන්ඩන් කුරුප්පු අදටත් දාර්ශනිකයෙක් නෙමෙයි. දාර්ශනිකයෙක් හැටියට නම් වෙලා නැහැ. ඒ වුණාට ක්‍රීඩාව කියන්නේ දර්ශනයක්. ඒ ක්‍රීඩාවේ තියෙන දර්ශනය ඇතුලේ නෙලා ගැනීම වනාහි එකින් එක නෙලා ගැනීමක්. ජීවිතේ නෙලන්නෙත් එහෙමයි. ජයග්‍රහණය නෙලන්නෙත් එහෙමයි. ජයග්‍රහණය යනු එකේ සිට පටන් ගන්න එකක් මිසක් ජයග්‍රහණයේ අවසාන ඉලක්කය පළවෙනි ඉලක්කයේදී පටන් ගන්න එකක් නෙමෙයි. එහෙනම් ක්‍රීඩාව නිකම්ම නිකන් සෙල්ලමක් නෙමෙයි. දර්ශනයක්. ක්‍රීඩාව දර්ශනයක් බව අපේ හාමුදුරුව අපිට පැහැදිලි කරලා දෙනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රාගාරි ධම්මරතන හාමුදුරුව. දැන් මම එනවා අපේ අරුණ කීර්ති ගමගේ ආචාර්යතුමා ගාවට. ක්‍රීඩාවයි ත්‍රිපිටකයයි අපි කොහොමද එකට එකතු කරන්නේ? දැන් කෙනෙක් හිතනවා මේ වැඩසටහනේ අපි නම දාලා තියෙන්නේ ත්‍රිපිටකාභිවන්දනා කියලා. ත්‍රිපිටකාභිවන්දනා කියලා වැඩසටහන දාලා ක්‍රීඩාව ගැන කතා කරනවා. ක්‍රීඩාවයි ත්‍රිපිටකයයි කොහොමද අපි සම්බන්ධ කරන්නේ? මම ඔබතුමාට ඒ බාර කරනවා. ඔව් වජිර. දැන් අපි කලින් වැඩසටහනේදී කිව්වා වගේ මේ මොකද මම මේ එක වෙලාවක එක තැනකදී අපේ විශ්වවිද්‍යාලයේදී මේ අර අපේ තියෙන පර්යේෂණ සැසි කියලා කොන්ෆරන්ස්. එහෙම වෙලාවේ මේ එක මගේ සහෝදර ආචාර්යවරියක් මේ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරා. එයා හොඳට කළා ඒක. මේ ඒ කරද්දී ක්‍රීඩාව සහ බුදුදහම. ඉතින් මම ඒක ප්‍රශංසා කළා. මම අහුවා ඔයා මේ හෙව්වද ක්‍රීඩා තියෙන තැන් කියලා. එයා ගොඩක් දක්ෂ කෙනෙක්. ඊට පස්සේ එයා කිව්වා ඔව් සර් මේ මොනවද කිව්වේ මට වඩා බාලයි වයසින්. එයා කිව්වා මේ සක්මන් භාවනාව කියලා. සක්මන් භාවනාව ධම්මරතන හාමුදුරුවෝ හොඳට පැහැදිලි කරා ඉදිරියේදී කොහොමද ඒක ව්‍යායාමයක් වෙන්නේ ක්‍රීඩාවක් වෙන්නේ කියන එක. ඒක සෙල්ලමක්ද අර ලස්සන විවරණයක් අපි ඇහුවා. ඉතින් මම එයාට ඉතින්දි කිව්වා ඒකත් නරක නෑ හොඳයි. අපිට ගොඩාක් තියෙනවා ක්‍රීඩා ගැන හොයන්න නම්. ඒ නිසා ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන්. ඊට පස්සේ ඔයා හොයන්න කියලා දිරිමත් කරා. අපේ මොකද එයා ක්‍රීඩා වලට සම්බන්ධ කෙනෙක්. ඔයාගේ ප්‍රශ්නෙට આવොත් අපිට ත්‍රිපිටකේ හමු වෙනවා වචන තුනක්. ප්‍රධාන වශයෙන් හමු වෙනවා දැන් හාමුදුරුවෝ පැහැදිලි කළා ඉස්සලා මේ කීලා කියන වචනේ සංස්කෘත ක්‍රීඩා වලට සමානයි. හැබැයි සංස්කෘත භාෂාවේ ක්‍රීඩා කියන වචනේ පාලි ත්‍රිපිටකයට එනකොට රූප දෙකක් තියෙනවා. කීලා කියලාත් තියෙනවා, කෙඩ්ඩා කියලාත් තියෙනවා. දැන් කෙඩ්ඩා පදූසිකා එහෙම දෙවිවරු ඉන්නේ. එක දෙවිවරු කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ සෙල්ලම් කළමයි මේ මහන්සි වෙන්නේ. දැන් කෙඩ්ඩා පදූසිකා ආගු මනෝ පදූසිකා. දීඝනිකායේ මහා සමය සූත්‍රේ. එතන ඉන්න ඒ දෙවිවරු ක්‍රීඩා කරනවා. එක කට්ටියක් ඉන්නවා ක්‍රීඩා කළාම මහන්සි හොඳට. එහෙම කට්ටියකුත් ඉන්නවා. අපිට බ්‍රහ්මජාල සූත්‍රෙත් හම්බ වෙනවා, මහා සමය සූත්‍රෙත් හම්බ වෙනවා. හොඳයි. කීලා කෙඩ්ඩා ඊට අමතරව හමු වෙනවා අපිට වචනයක් කේලි කියලා. මම හිතන්නේ අපි ධම්මරතන හාමුදුරුවෝ ඉස්සෙල්ලා කතා කරා කෙලි කියලා. මම හිතන්නේ මට හිතෙන්නේ කෙලි කියලා සිංහලට එන්නේ මෙන්න මේ කේලි කියන එක දුව කියලා මට හිතෙන වඩා සමීපයි වගේ නේද? ඔව්. ඊළඟට දව කියලා දැන් මොන වචන තුනක් කිව්වා. කෙඩ්ඩා, කීලා, කේලි, අනිත් එක දව.
දැන් කලින් වැඩසටහනේදී අපේ හාමුදුරුවෝ කිව්වා මේ හාමුදුරුවෝ ආහාර ගන්නෙ නෑ නේව දවාය නේද? පළවෙනි එක පටිසංඛායෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි නේව දවාය. කවදාවත් දව කියන්නේ එතන ක්‍රීඩාව. සෙල්ලමට නෙමෙයි කන්නේ. සෙල්ලමට කන්නේ නැහැ කියන එකේ හරි ලස්සන දෙයක් තියෙනවා. මොකද ක්‍රීඩා කරන කට්ටියට નિયમિત කැම ලයිස්තු තියෙනවා. දැන් ජූඩෝ කරාටේ කරන එක්කෙනාට ඕන මාංශපේශි නෙමෙයි රෙස්ලින් කරන කෙනාට ඕන. එයාට ලොකු බර මාංශපේශි ඕන. එයාගේ ආහාර ලයිස්තුව වෙනයි. අපි දන්න ඔය රෙස්ලර්ස්ලා මේ මල්ලවපොර සූර්යෝ වෙනම ආහාර ලයිස්තු කන්නේ. අර බර උස්සන කට්ටිය ඒගොල්ලන්ට වෙනම කැම ලයිස්තු තියෙනවා. මම දැක්ක මේ ලංකාවෙත් ඉන්න ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච එක්කෙනෙක් ළඟදී. එයාගේ නම මට මතක නැහැ. මේ එයා සෑහෙන්න මම හිතන්නේ සෑහෙන වියදමක් යනවා එයාට අවශ්‍ය ආහාර ගන්න. මොකද ඒ දව කියන්නේ ක්‍රීඩා ඒ ක්‍රීඩාවට අනුව ගන්න ආහාරය වෙනස් වෙනවා. ගන්න ආහාරය වෙනස් වෙනවායි කියලා කියන්නේ ඒ කරන ක්‍රීඩාවට අනුව කරන අනුභව කරන ආහාර වර්ග වෙනස් වෙනවා. ඒතර භික්ෂුන් අපේ හාමුදුරුවෝ කලින් පැහැදිලි කළේ ඒ භික්ෂුන් වහන්සේට ඒක අදාළ නැහැ. උන්වහන්සේ සෙල්ලම් කරන්න බලාගෙන නෙවෙයි කැම කන්නේ. ඒ නිසා බලඳනවා ලැබෙන දේ සතුටේ. දැන් හරි. දැන් අපි කිව්වා කීලා කියලා එනවා. කිඩ්ඩා කියලා වචන එනවා. කේලි කියලා එනවා. දව කියලා එනවා. ඔන්න පාලි ත්‍රිපිටකයේ වචන 4ක් තියෙනවා සෙල්ලම් වලට. එතකොට දැන් අපි ගියොත් දැන් අපි ඔයාගේ ප්‍රශ්නේ වුණේ කොහොමද මේක හිතාගන්න බෑ මේ දෙක මොකද මිනිස්සු සාමාන්‍ය බලන කෙනාට මේක හිතාගන්න බෑ එහෙම සෙල්ලම් තියනවද කියලා. සංයුත්ත නිකායේ පළවෙනි කොටස. සංයුත්ත නිකායේ මම මේ බලන් ඉන්න අයට කියන්නේ මේක ත්‍රිපිටකාභි වන්දනා මාතෘකාව නිසා සංයුත්ත නිකායේ බලන කෙනෙකුට හරිය හොඳයි අධ්‍යයනය ආරම්භ කරන්න සංයුත්ත නිකායේ සූත්‍ර තියෙනවා 7762ක්. සමහර ඒවා ලොකු නෑ පොඩි. සත්ත සුත්ත සහස්ස සත්ත සත ද්වාසට්ටි සුත්ත සංඝහෝ සංයුත්ත නිකායෝ 7762යි. සමහර සූත්‍ර ලොකු නෑ සමහරට එක ගාතාවයි තියෙන්නේ. කියන්නේ දවසට එකට වඩා ගණනාවක් බලන්න පුළුවන්. නමුත් මම මගේ ශිෂ්‍යයින්ටත් නිතර කියන්නේ මගේ යාළුවන්ටත් වේගෙන් බලන්න එපා ත්‍රිපිටකය. මොකද හුඟක් වැදගත් දේවල් මග හැරෙන නිසා කලබල නැතුව හිමින් බලන්න. අන්නේ සූත්‍ර 7762ක් තියෙන සංයුත්ත නිකායේ කොටස් පහක් වෙනවා. සගාත වග්ග, නිදාන වග්ග, කන්ද වග්ග, සලායතන වග්ග, මහා වග්ග කියලා ඔන්න ප්‍රධාන පරිච්ඡේද 5යි. වෙලුම් 5යි. එයින් පළවෙනි වෙලුමේ ඒ කියන්නේ සගාත වග්ගේ. ඒක එනවා කියමනක් කෙනෙකුට ක්‍රීඩා කරන්න. දැන් ආයත් කියන්න මේ ධම්මරතන හාමුදුරුවෝ පැහැදිලි කළා ක්‍රීඩා සහ සෙල්ලම් දෙක. නමුත් ත්‍රිපිටකයේ තියෙනවා ක්‍රීඩාවක් විදියටත් කරන්න පුළුවන්, සෙල්ලමක් විදියටත් කරන්න පුළුවන්. ඒ ක්‍රීඩා කරන්න, සෙල්ලම් කරන්න කෙනෙකුට හිතෙන ශක්තිය පහළ වෙන්නේ අවස්ථාව ලැබෙන්නේ මහා පිනකින් කියලා කියනවා. රති කිඩ්ඩා තමන් කැමති ක්‍රීඩාව කරන්න අවස්ථාව ලැබෙන්නේ මහා පිනකින්. අකිච්ඡේන ලබ්බති මොන වගේ පිනකින්ද? ශ්‍රද්ධාව පෙර ආත්මේ ප්‍රගුණ කරපු කෙනෙකුට තෙරුවන විශේෂයි ශ්‍රද්ධාව ප්‍රගුණ කරපු කෙනෙකුට තමයිලු කැමති ක්‍රීඩාව කරන්න හම්බෙන්නේ. දැන් අපි පත්තර කියවනකොට අහනවා කැමති ක්‍රීඩා කරන්න කැමති ඒගොල්ලන්ට ඒ කැමති ක්‍රීඩා කරන්න අවස්ථාව නැහැ. අපි එහෙම පත්තරවල මාධ්‍ය දකිනවා. Facebook එකේ දකිනවා දැන් කාලේ. ඒ මොකද ඒකට අවස්ථාව නැහැ. ඉතින් එයාට අවස්ථාව ලබා දෙන්න ඕන. සගතක වග්ගයට අනුව සගත වග්ගයට අනුව කෙනෙකුට අවශ්‍ය කැමති ක්‍රීඩාවෙහි යෙදෙන්න හැකියාව ලැබෙන්නේ පෙර පිනකින්. එතනින් පේනවා ක්‍රීඩාවට බුදුදහම දෙන තැන. ඒ කියන්නේ පිනකින් තමයි ඒක පින් කරන්න ඕන ක්‍රීඩා කරන්න හිතෙන්නේ. දැන් තේරෙනවනේ. ඒක ඇඟ හොල්ලලම කරන ක්‍රීඩාව නෙවෙයි අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්. දැන් ඔන්න සගත වගේ උදාහරණයක්. ඊට අමතරව අපි යනවා හරි ලස්සන සූත්‍රයක් තියෙනවා අපිට ත්‍රිපිටකේ තුන් පළක එනවා මේක. එකක් සුත්ත නිපාතේ කග්ගවිසාන සූත්‍රය. සුත්ත නිපාතේ තියෙන්නේ ඒ කුද්දක නිකායේ. කග්ගවිසාන සූත්‍රය තරම් මෑත කාලේ ප්‍රසිද්ධියට පත් උනේ නැහැ වෙන කිසිම සූත්‍රයක්. ඒකේ ලස්සන ගාථා තියෙන්නේ. හැම ගාතාවක්ම වගේ ඉවර වෙන්නේ නිශ්චිත පදයකින්. ඒකට මේ ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ කියලා. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ හුදකලාව ඉන්නකොට ප්‍රශ්න අඩුයි කියලා සත්‍ය අවබෝධ කරගත්තු උතුමන් ඉන්න විදිය. මේ කග්ගවිසාන සූත්‍රය දැන් සුත්ත නිපාතේ කග්ගවිසාන සූත්‍රය නමින් එනවා. අපදාන පාළි කියන පොතේ කුද්දක නිකායෙම එනවා පච්චේක බුද්ධාපදාන කියලා නමින්. ලේබලේ වෙනස්, ටයිටල් එක වෙනස්, එකම අන්තර්ගතය. ඊට අමතරව නිද්දේශ පාළිය කියන තැනත් එනවා. ඒ ගාතාම සුත්ත කුද්දක නිකාය. ඒ නිසා අපිට ඔය කග්ගවිසාන සූත්‍රයේ ස්ථාන 3ක හමු වෙනවා.
මම මේ කියන්නේ මෙන්න දැනුමටත් එක්ක බලන කෙනෙකුට මේක හදාරන්න ආසයි ඉන්නවනේ. අන්න එතන තියෙනවා මේ ක්‍රීඩා කරන්න හිතෙන්නේ ගැළපෙන යාළුවෝ හමු වුණාමයි කියලා. කිඩ්ඩා රති හෝති සහාය මජ්ජේ. ගැළපෙන යාළුවෝ හම්බුනාම සෙල්ලම් කරන්න හිතෙනවා. ඒක මනුස්ස ස්වභාවයනේ. ඔන්න ඔය වගේ අපිට හමු වෙනවා ක්‍රීඩාව ගැන එකක් අපි කිව්වා දැන් කලින් උදාහරණේ පිනකටයි ක්‍රීඩා කරන්න හිතෙන්නේ කියලා. දැන් කියනවා යාළුවෝ ගැළපෙන යාළුවෝ ගාවට ආම සෙල්ලම් කරන්න හිතෙනවා කියලා. මෙන්න මේ වගේ ඇගයුම් ශීලී ප්‍රකාශන තියෙනවා. එතනින් අපි ක්‍රීඩා ගැන කතා කරන්න කලින් අපිට මේ පේනවා මේ හොඳ මේ පසුබිමක් හදලා දෙනවා කියලා. ක්‍රීඩාව ගැන කිව්වහම සෞඛ්‍ය සම්පන්න බව කිව්වහම මේ උදාහරණේ කියන එකත් හොඳයි කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුදුහාමුදුරන්ගේ ශරීරය දිහා බැලුවත් සාමාන්‍ය මිනිස්සු දැක්කේ බොහොම මේ ලස්සන විදියට. ඒක හේතුව උන්වහන්සේ ගිහිගේ ඉන්න කාලේ ක්‍රීඩා වර්ග 30කට වැඩි සංඛ්‍යාවක් ප්‍රගුණ කරපු නිසා විශේෂයෙන්ම ළමා කාලේදී ක්‍රීඩා 8ක් ප්‍රගුණ කරලා තිබුණා. අපි ඒ ඉදිරියට කතා කරන්න පුළුවන්. පරිපුන්න කායෝ සුරුචි සුජාතෝ චාරු දස්සනෝ සුවන්න වන්නෝසි භගවා සුසුක්ක දාටෝසි විරියවා පසන්න නෙත්තෝ සුමුකෝ බ්‍රහා උජු පතාපවා. දැන් ඔය බුදුහාමුදුරන්ගේ ඇඟ ගැන කියපු ප්‍රකාශන. එකක් තමයි පරිපුන්න කායෝ ඇඟ පිරීලා තියෙන්නේ. ඇඟ පිරෙන්නේ නිකන් නෙමෙයි. පිනට කියලා නිකන් ආවට එහෙම පිරෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය අභ්‍යාස තියෙනවා. දැන් කටහඬ නිකන් හරියන්නේ නැහැ. නිවේදකෙක් විදිහට වජිර දාන්න ඕන. නිකම්ම හරියන්නේ නැහැ. සමහර ඒවා මේ පුරුදු වෙන්න ඕන, ප්‍රගුණ කරන්න ඕනනේ. ඉතින් එහෙම තියෙනවා. ඒ වගේ ඇඟ ප්‍රගුණ කරන්න ඕන හැමතැනම. බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ වලින් එකක් තමයි සත්තුස්සදෝ කියලා. ස්ථාන 7ක මාංශපේශි උසයි කියලා. ස්ථාන 7ක මාංශපේශි උපදින ඇති වෙන්නේ කෙනෙකුගේ මහා පුරුෂ ලක්ෂණයක් විදියට. ඒ ගැන නෙමෙයි මම කියන්නේ. නමුත් උන්වහන්සේගේ මේ භවයේදී සිදුහත් කුමාරයා විදියට ප්‍රගුණ කරපු ශාරීරික අභ්‍යාස ඒකට බලපාපු බව පේනවා මේ කොයි ස්ථාන 7ේද මාංශ උස් කියලා කියද්දි. කියන උරහිස් දෙකේ කියලා. මේ උරහිස් දෙකේ මාංශ පිනට ලොකු වෙන්නේ නැහැ. උපන් මේ දෙකට සම්බන්ධ මාංශ. ඒකට වෙනම ව්‍යායාම තියෙනවා. ඊළඟ මේ පපුව මේ දෙකේ පපුවේ දෙපැත්තේ මාංශ ස්ථාන 7. ඊළඟට මේ බයිසෙප් ට්‍රයිසෙප් කියන ඒවා මේ අත් දෙකට සම්බන්ධ ඒවා. ඒව නිකම් වෙන්නේ නැහැ. හැබැයි මහා පුරුෂ ලක්ෂණ තිබුණා උන්වහන්සේ මේ භවයේ චරණය හොඳ නිසා ඒ කියන්නේ හැසිරීම හොඳ නිසා මේ නාලිකාවේ නමත් ඒක ඒ නිසා චරණය හොඳ නිසා තව ඒක වැඩි දියුණු වෙච්ච බව පේනවා. මොකද සාමාන්‍ය බමුණෝ බුදුරජාණන් වහන්සේ දිහා බලලා කියන්නේ බ්‍රහා කියන්නේ සංස්කෘත භාෂාවේ හඳුන්වන ව්‍රිහත් කියන වචනේ. විශාල බ්‍රහා ලොකු හැට කනට පේන කෙනෙක් කියලා. එහෙම වෙන්නේ මේ ඒ අභ්‍යාස එකතු වෙච්ච නිසා ඒ අභ්‍යාස එකතු වෙච්ච බව පේනවා බුදුරජාණන් වහන්සේ තමන්ගේ සිදුහත් තරුණයා වශයෙන් බෝසතාණු වශයෙන් ගිහිගේ ඉන්න කාලේ ප්‍රගුණ කරපු ක්‍රීඩා ගැන කතා කරපු නිසා උන්වහන්සේගේ පරිපුන්න කායෝ සුරුචි සුජාතෝ චාරු දස්සනෝ බලන්න ලස්සනයි බ්‍රහ්මුජ්ජුගත්තෝ ගමන ලස්සනයි කෙලින් ඔය ඔක්කොම පිහිටන්නේ අභ්‍යාස මගින් උන්වහන්සේ ප්‍රගුණ කළ බව නිසා කියන එක මහා පුරුෂ ලක්ෂණ වලට අමතරව අපිට පේනවා. ඔන්න ඔය වගේ මහා දේවල් තියෙනවා අපිට ලොකු පදනමක් තියෙනවා අපිට බුදුදහම ක්‍රීඩාව අගය කරනවා ක්‍රීඩාව කරන්නේ පිනටයි කියලා කියනවා කරන්න හිතෙන්නේ පිනටයි කියලා කියනවා ගැළපෙන යාළුවෝ ඉන්න ඕන ක්‍රීඩා කරන්න ඕන කියලා කියවෙනවා එතනින් ගියාම කියවෙනවා අපි කතා කරා දැන් අවසානයේ උදාහරණේ බුදුරජාණන් වහන්සේගේ දේහයේ තියෙන සමහර පුරුෂ ලක්ෂණ බලනකොටත් පේනවා උන්වහන්සේ මේ භවයේදී මේ ජීවිතයේදී ප්‍රගුණ කරපු ඒවත් ඒ පුරුෂ ලක්ෂණ වල ප්‍රවර්ධනයට වඩා කැපී පෙනීමට උද්දීප්තියට හේතු වුණා කියලා. හොඳයි. අපේ මාතෘකාව අනු කොටස් වලට හාමුදුරනේ අපි ඛණ්ඩනය කරගෙන දැන් ක්‍රීඩාව පිළිබඳව කතා කරා. එතකොට ශරීර යෝග්‍යතාවය අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඊට කලින් මට හිතෙනවා අර ස්වස්ථතාව කියන සංකල්පයට ආයෙත් අපි පෙර සාකච්ඡාවේ වගේ આવුත් හොඳයි කියලා. මොකද මේ බුදුහාමුදුරුවෝ මේ රෝග පිළිබඳව, රෝග නිදාන පිළිබඳව, රෝග වලින් වැළකෙන ආකාරය පිළිබඳව දේශනා කරපු අදහස් අද වැඩසටහනේදී හොයාගන්න අපි ආරම්භ කරන නිසා. දැන් ඔය ආගන්තුක රෝග, ශාරීරික රෝග, මානසික රෝග සහ ස්වාභාවික රෝග කියලා මේ රෝග වර්ග හතරක් ගැන අපි සාකච්ඡා කරනවා. දැන් මේ රෝග වර්ග හතර ගැන සාකච්ඡා කරන්න හාමුදුරනේ විශේෂයෙන් මේ අපි කයේ රෝග මානසික රෝග තමයි අපි බොහොම ප්‍රසිද්ධ හැමෝම දන්නේ. නමුත් ඔබ වහන්සේට පුළුවන් මේ හතරෙන් කොටසින් කොටස අපි අදියර කිහිපයකින් පැහැදිලි කරමු. එහි මුල් කොටසට එන්නට අපි ආරාධනා කරනවා. ඔව්.
රෝග සහ ව්‍යාධි කියන්නේ දෙකක් කියලා අපි පසුගිය වැඩසටහනේදී සඳහන් කළා. රෝග කියලා කියන ඒවායින් සමහර ඒවා ආගන්තුක රෝග. කොරෝනා එහෙම එකක් නෙවෙයි. ශරීර අභ්‍යන්තරයෙන් විදිල්ලා ශරීරය රෝගී කරන එකක් නෙමෙයි ඒක. පිටින් එන රෝගයක්. ආගන්තුකයි. ආගන්තුක රෝගයක්. ඇත්තටම කිව්වොත් එහෙම පිට රටින්ම ලංකාවට නොආවා නම් සමහරට කොරෝනා කියලා වසංගතයක් නොඑන්නත් ඉඩ තිබුණා. ඒක නිසා එහෙම ආගන්තුක රෝගයන්ගෙන් අපි හරියට පීඩාවටපත් වෙලා තියෙනවා. කොරෝනා COVID-19 විතරක් නෙමෙයි. මේක නව කොරෝනා වෛරසය කියලානේ කියන්නේ. නව කොරෝනා කිව්වහම පරණ කොරෝනා කියලා එකක් තිබිලා තියෙනවා කියන එකයි එකෙන් කියවෙන්නේ. ඒ විතරක් නෙමෙයි මැලේරියාව වගේ වසංගත රෝග එම විදිහින් තිබුණා තියෙනවා. ඒ ඔක්කොම ආගන්තුක රෝග. ශරීර රෝග කියලා කියන්නේ දැනට අපි ගාව තියෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. අවයව, ඉන්ද්‍රිය, අංග සහ උපාංග කියලා එකක් මේ ශරීරය විග්‍රහ කරද්දී බුදු සමය විග්‍රහ කරනවා. ඒ කියන්නේ බෞද්ධ කායික විද්‍යාව. ඒකට බුද්දිස්ට් ඇනටොමි කියලා කිව්වට කමක් නැහැ. බෞද්ධ කායික විද්‍යාව. ශරීරයේ අංග විග්‍රහ කරන විදි තුනක් තියෙනවා. ඉන්ද්‍රිය, අවයව, අංග සහ උපාංග හැටියට. ඉන්ද්‍රිය කියන්නේ අවයව නෙමෙයි. අවයව කියන්නේ ඉන්ද්‍රිය නෙමෙයි. ඉන්ද්‍රිය කියන්නේ පංචේන්ද්‍රිය ඉන්ද්‍රිය පහයිනේ. ඒ ඉන්ද්‍රිය විග්‍රහ කරනකොට තමයි ඇස කන නාසය දිව ශරීරය කියලා කියන්නේ. ඉතින් ප්‍රශ්නයක් එනවනේ. ඇසයි කනයි ඇසට වඩා වෙනස් කන. කනට වඩා වෙනස් නාහය. නාහයට වඩා වෙනස් දිව. දිවට වඩා වෙනස් වෙන්නේ පෑ ශරීරය. ඒතර ශරීරය කියන්නේ ඒකේ නෙමෙයි ඇස කන නාසය දිව තියෙන්නේ. ඇසයි කනයි නාසයයි දිවයි ඔක්කොම තියෙන ශරීරේ. ඒ හින්දා මේ දෙකෙන් අපි පැහැදිලි කරගන්න ඕනේ ඉන්ද්‍රිය සහ අවයව කියන්නේ මොකක්ද කියලා. දැන් මේ තියෙන්නේ ඇහැනේ. මම මේ ප්‍රේක්ෂකයින්ට කියන්නේ. ප්‍රේක්ෂකයින් අතරින් කාට හරි පුළුවන්ද දකුණු ඇහෙන් දකුණු පැත්තේ තියෙන වස්තුවක් දිහා බලාගෙන ඇහැ එතනම තියෙද්දි වම් ඇහෙන් වම් පැත්තේ තියෙන වස්තුවක් දිහා බලන්න. ඒක කරන්න බෑ. වහන්සේ කියනකොට මම උත්සාහ කළා බෑ. ඒක කරන්න බෑ. ඒතර ඇස් දෙකෙන්ම එකක් බලන්නේ. මේ කණෙන් අහලා මේ කණෙන් යවනවා කියලා අපේ අම්මලා අපිට ඉස්සර බැනලා තියෙනවා. මොනවා හරි කියද්දි මේ කණෙන් අහලා මේක. ඒ කණෙන් අහලා මේ කණෙන් යවන්න පුළුවන් නම් ඒ දෙක අතර ලොකු බටයක් තියෙන එක. මේක නෑ. කන් දෙකෙන්ම එකක් අහනවා හෝ එකක් විඳිනවා මිසක්. ඒ කියන්නේ කන් කියලා දෙකක් නෑ. ඇස් කියලා දෙකක් නෑ. ඉන්ද්‍රිය හැටියට. ඒතර ඇස කන නාසය දිව ශරීරය කියලා කියන්නේ ඉන්ද්‍රිය වශයෙන් ගත්තාම ඒවායේ සක්්‍යතාවයි. දෘශ්‍යමය දෘෂ්ටි සක්්‍යතාව, බැලීමේ හැකියාව, දැකීමේ හැකියාව, ඇසීමේ හැකියාව, ගඳ සුවඳ විඳීමේ හැකියාව, රස විඳීමේ හැකියාව සහ ස්පර්ශ සක්්‍යතාව තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. අනිත් ඒවා අවයව හැටියට තමයි ගන්න වෙන්නේ. ඇස් දෙකක් වෙන්නේ අවයව හැටියට, එකක් ඉන්ද්‍රිය හැටියට. කන් දෙකක් අවයව හැටියට, එකක් ඉන්ද්‍රිය හැටියට. ඊළඟ බෙදීම තමයි ද්වත්තිංසාකාරය. ද්වත්තිංසාකාරය කියලා කියන්නේ 32ක් අංග සහ උපාංග මේකේ තියෙනවා. කායේ මේ කායෙහි මස්මින් කායේ මේ කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මින්ජා වක්කං හදයන් යකනම් පිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සිම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා khelo සිංගානිකා ලසිකා මුත්තං මත්තකේ මත්තලුංගං කියලා 32ක් තියෙනවා මේ ශරීරයට අදාළ අංග සහ උපාංග. ඒවට දෙතිස් කුණප කියලා කියනවා, ද්වත්තිංස ආකාර කියලා කියනවා. මේකේ ඇහැ නෑ. ඒ 32 තමයි තියෙන්නේ. කෙස්, ලොම්, කෙස් කියන්නේ ලොම් නෙමෙයි. ලොම් කියන්නේ කෙස් නෙමෙයි. නිය, දත්, හම, මස්, ඇට, ඇට මිදුළු, නහර ආදි වශයෙන්. මෙතන කන නැහැ. ඒ වගේම දිව නැහැ. නාහෙ නැහැ. ඇස් නැහැ. ඇයි? ඒ ඔක්කොගේම තියෙන්නේ අර කියපු අංග සහ උපාංග තමයි. මස් තියෙනවනේ. ඒතර මෙහිම අල්ලපුවාම ඒ අහුවෙන්නේ ඉන්ද්‍රියක් වශයෙන් කන නෙමෙයි. අවයවයක් වශයෙන් කන.
හැබැයි දත්තින්සේ හැටියට මේ තියෙන්නේ හැම සහ මස් කියන්න හදන්නේ ඒ කාරණාව නෙමෙයි. කියන්න හදන්නේ මිනිහෙකුගේ ලෙඩ වෙනවන. ලෙඩ වෙන්නේ අවයව සහ අවයව වලට අදාළ අංග සහ උපාංග. අර 32 ඇතුලේ අංග වෙනයි උපාංග වෙනයි. අංග කියන්නේ කෙස්, ලොම්, හම, නිය, දත්, නහර, ඇට, ඇටමිදුළු වගේ දේවල්. උපාංග කියලා කියන්නේ ඒ ආශ්‍රිතව ක්ෂය වෙන සහ ඇති වෙන නැති වෙන දේවල්. සෙම, මූත්‍ර, ලේ වගේ දේවල්. ලෙඩ වෙනවා කියලා කියන්නේ මෙන්න මේ කියාපු 32 විදි තුනකටපත් වෙන එකට. එකක් තමයි අවිධිමත් වෙන්න පුළුවන්. දෙක අක්‍රීය වෙන්න පුළුවන්. මේ දෙක වෙලා නිෂ්ක්‍රීය වෙන්න පුළුවන්. ඒ හින්දා මේ කියාපු 32ම මේ කියපු කොටස් තුන බවට පත් වෙනවා. ඒකට තමයි ලෙඩ වෙනවා කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ලංකාවේ වෛද්‍යවරු ඉන්නේ මේ 32කට තමයි. දැන් සෙම ගත්තොත් සෙම පිළිබඳ වෛද්‍ය. දත් ගත්තොත් දත් පිළිබඳ වෛද්‍ය. හම ගත්තොත් චර්ම රෝග විශේෂඥ. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු 32ක් අංග සහ උපාංග යනු වෛද්‍ය විද්‍යාවේ මාතෘකා. අර කියපු කායික විද්‍යාව, බුද්දිස්ට් ඇනටොමි, බෞද්ධ කාය විච්ඡේද විද්‍යාව. කායච්ඡේද විද්‍යාව. කායික විද්‍යාව කියලා කියනවා. ඒ කායච්ඡේද විද්‍යාව ඇටියට ඇඟ කෑලි වලට කඩාපුවාම රෝග වෙනවා කියලා කියන්නේ ඔය කියාපු 32 එක්ක අවිධිමත් වෙනවා, එක්ක අක්‍රීය වෙනවා. ඒ දෙකම වෙලා නිෂ්ක්‍රීය වෙනවා. එතකොට මේ කියාපු ආකාරයේ සෙම කියන්නකො දැන් සෙම නිදර්ශනයක් වශයෙන් ගත්තාම සෙම විධිමත්ව තියෙන්න ඕනේ. සෙම නැතුව ඇඟක් පවතින්නේ නැහැ. එතන සෙම තියෙන්න ඕන. හැබැයි විධිමත්ව. අවිධිමත් වෙච්ච ගමන් දැන් ලෙඩක්, ඒකට කියන රෝගයක්. ඊළඟට ඒක අක්‍රීය වෙච්ච ගමන් ඒකත් රෝගයක්. අවසානයේදී වෙන්නේ නිෂ්ක්‍රීය වෙන්නේ. එතකොට මේ ඇඟේ තියෙන 32ක් වන අංග හෝ උපාංග ඔය අවිධිමත් වීම නිසා හෝ අක්‍රීය වීම නිසා හෝ නිෂ්ක්‍රීයම වෙලා ගියොත් ඒකට තමයි මරණය කියන්නේ. සමහර ඒවා තියෙනවා 32න් 31ක් හොඳට වැඩ කරද්දි එකක් අක්‍රීය වෙච්ච ගමන් නිෂ්ක්‍රීය වෙච්ච ගමන් අනිත් ඔක්කොම නිෂ්ක්‍රීය වෙලා යනවා. හදයන් කියන්නේ හෘදය. වක්කම් කියන්නේ වක්කු ගඩුනේ. එකක් නිෂ්ක්‍රීය වුණොත් මත්තලුංගම් කියන්නේ මොලේ. මත්තලුංගම් කියන්නේ මොලේ. එකක් නිෂ්ක්‍රීය වුණොත් අනිත් ඔක්කොම නිෂ්ක්‍රීය වෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශාරීරික රෝග සම්බන්ධයෙන් ඒකින්ද මේක විධිමත්ව තියාගෙන ඉන්න ඕනේ. විධිමත්ව තියාගන්න ක්‍රීඩාව ඉතාමත් වැදගත්. මානසික රෝග ගැන කතා කරන්න මම හිතන්නේ ඉතුරු වෙලාව ගන්න එක හොඳයි එක දිගටම කතා කරපු නිසා. හොඳයි. දැන් ඔබ වහන්සේ මේ කායික රෝග පිළිබඳව මතක් කරපු නිසා මම මේ පොඩි ලයිස්තුවක් කියාගෙන යන්න කල්පනා කරා ඊළඟ ප්‍රශ්නෙට එන්න කලින් ආචාර්යතුමා ගාව ඇස් ලෙඩ, කර්ණ රෝග, නාසිකා රෝග, දිවේ රෝග, කායික රෝග, ශීර්ෂ රෝග, කන් මුලෙහි වන රෝග, මුඛ රෝග, දන්ත රෝග, කැස්ස, ඇදුම, පීනස, දැවිල්ල, උණ, උදර රෝග, මූර්ජාව, අතිසාරය, ඉදිමීම, මහාවිරේක අතිසාරය, කුෂ්ඨ, ගඩු, ඇදුම, ෂේ රෝගය, අපස්මාරය, එතකොට දද මෙහෙම කියලා මහා විශාල රෝග කන්දරාවක් තියෙනවා මේ කායික රෝග ගණයට වැටෙන. ඉතින් මේවා පිළිබඳව මේ හාමුදුරුවෝ කිව්වා මේ කය නිරෝගීව තියාගන්න නැති මනුස්සයට මනස නිරෝගීව තියාගන්න හිතන්නවත් බෑ. එතකොට ආර්ය මාර්ගයක් පිළිබඳව අදහසක් ඇති කරගන්නටම බෑ. එතකොට දැන් ආචාර්යතුමන් පැහැදිලි කරා මේ අර ව්‍යායාමය, ශරීර සුවතාවය පිළිබඳව අදහසක්. දැන් ওই ශරීර සුවතාවය බුදුදහමට අදාළ වෙන්නේ අපි හාමුදුරුවෝ පැහැදිලි කරපු කාරණාවට. එතකොට මනස නිරෝගී වෙන්න ශරීර සුවතාවයේ වැදගත්කම ත්‍රිපිටකයේ පැහැදිලි කර දෙන විදිය පිළිබඳවයි
දැන් අපි පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ. හොඳයි වජිර ඔයා දැන් ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා අර කියපු ලයිස්තුව ඇත්තටම අපිට හම් වෙනවා ගිරිමානන්ද සූත්‍රෙදී. ඔයත් හොඳ හැදෑරීමක් කරලා තියෙනවා මම හිතන්නේ හොඳ ආදර්ශයක් සමහර නිවේදකින්ටත් ඇත්තටම. මොකද ඒ කතා කරන්න යන දේ ගැන පූර්ව දැනුවකින් නේ සූදානම් වීමකින් ආපු එක ගැන. ඔය එන පාලි නම් ගොඩාක් මම කියන්න අවශ්‍ය නැහැ. මේ ඔය ගිරිමානන්ද සූත්‍රයේ ඔයා කියපු රෝග ටික තියෙනවා එතන. ඔය කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, දද්දු කණ්ඩු, කච්චුරකසා විතච්චිකා කී. එතකොට ඒ පාලි නම් ඔයා ඊට වඩා අපිට තේරෙනවා සිංහල නම් වලින් කියපුවාම. ඇත්තටම ඒ අතරේ ඔය තිබුණා ඔය කච්චු කහනවා කුෂ්ඨ කුට්ටං ගණ්ඩෝ ඕවා. කච්චු කියන්නේ කියනවා ඉචි කියන එකෙන් එනවා ඉතින් ඉචින් කියන එක. වෙන්න ආඳුරනේ. ඒවා ඔය රෝග මේ ඇති වෙන්නේ හුඟක් කේන්ති ගත්තම කියලා තමයි බුදුදහම කියන්නේ. මම ඒකත් කියන්න ඕනේ යන්නේ ඉස්සෙල්ලා. මොකද අර බුදුරජාණන් වහන්සේ පෙර ආත්මවල කේන්ති ගත්තේ නැති නිසා තමයි අපි කලින් කියද්දී අදහස් දක්වද්දී කිව්ව මේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබුණා කියලා. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ චර්මය රන්වන් පාටයි. අවසර දෙන්න ආගනර ත්වත්තිංස පුරුෂ ලක්ෂණානුභාවයෙන් කිව්වේ අන්න ඒක තමයි. ඒක තමයි මේ කියන්නේ. ඒ මොන පිරිතද හඳුනන එකද? ත්වත්තිංස පුරුෂ ලක්ෂණ ජයපිරිත එන්නේ. හරි. මේ මොකද මම එහෙම ඇහුවේ ජයපිරිත තියෙන්නේ මේ අපේ චතුබානවර පාළියේ පරිශිෂ්ට කියන කොටසේ. ඇපෙන්ඩික්ස් කියන කොටසේ. කියන්නේ පරිශිෂ්ට ඒක මේ හුඟක් ඔය සෙත් පතනකොට පාවිච්චි වෙනවා. ත්වත්තිංස දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් එකක් තමයි සුවන්නවන්නෝ කංචන සනිභ තචෝ. සුවන්නවන්නෝ කංචන සනිභත් තචෝ. රන්වන් පාට රන් දෙපාරක් කියනවා. කංචන සනිභ කියන්නේ වගේ කියන එක. තචෝ හම්. එතකොට මේ ලක්ෂණ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දීඝනිකායේ තියෙන ලක්ෂණ කියලා සූත්‍රයක්. ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ ඇයි කියලා එක එකක් පුරුෂ ලක්ෂණේ ලැබෙන්න හේතුව පැහැදිලි කරද්දී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පෙර ආත්මවල කේන්ති ගත්තේ නැති නිසා තමයි මේ රන්වම් මේ හමක් පිහිටියේ කියලා. එතකොට දැන් පේනෝනේ මේ දැන් කාලෙත් වෛද්‍යවරුන්ගෙන් ඇහුවාම කියන දෙයක් තමයි හුඟක් වෙලාවට කේන්ති ගන්න කට්ටියට මේ හැමේ රෝග වැඩි කියලා. කේන්ති අඩු කරගත්තම ඒව අඩු වෙනවා කියලා. ඉතින් මේ බලන්න පුළුවන් ඒක පැහැදිලි සත්‍යයක් බව බුදුදහමෙන් පේනවා. දැන් අපේ කතාව ඔය ක්‍රීඩා ගැන කියනකොට මට මතක් වුණේ 2015 අවුරුද්දේ මැයි මාසේ මේ ජපානයේ ඉබාරාකි විශ්වවිද්‍යාලයට මම ඉදිරිපත් කරපු පර්යේෂණ පත්‍රිකාවක් තමයි මේ මම අතේ තියෙන්නේ මේ Buddhist perspective on sports කියලා. මේ සාකච්ඡාව ක්‍රීඩා ගැන කියනකොට මට හිතුණා මේක අරන් එන්න. ඊට පස්සේ කොහොම හරි ඊමේල් එකේ තිබිච්ච අවසාන පිටපතේ ඔප්පේ තිබිලා හොයාගත්තා. ඒක මේ අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා කරපු එකක්. මේකේ මම එකතු කරලා තියෙනවා මේ ඇත්තටම මේ ත්‍රිපිටකයේ ක්‍රීඩා ගැන. ඒකේ මම ක්‍රීඩා 12ක් හඳුනගෙන තියෙනවා. කායිකම ශක්තිය ටිකක් වැඩියෙන් හුඟක් ශක්තිය වැඩි වෙන ක්‍රීඩා. දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ පළවෙනිවටම හම් වෙනවා. ඊට අමතරව ගොඩාක් සූත්‍රවල තියෙනවා. ඒ කාලේ ಭಾರತೀಯ වැසිය පාවිච්චි කරපු ක්‍රීඩා. කිසිම සැකයක් නැහැ බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවකයෝ ඒගොල්ලෝ මේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න කලින් මේවා ප්‍රගුණ කරලා තිබුණා. එක ක්‍රීඩාවක් තමයි වජිර චණ්ඩාල වංශං. නමට අනුව ගිහිල්ලා හිතා ගන්න බෑ මේක. චණ්ඩාල කියන්නේ සැඩොල්, වංශ කියන්නේ උණගහ. වංශ කියලා කියන්නේ දැන් කාලේ අපි වංශ කියන්නේ උණගහට නෙවෙයි. වංශය කියන්නේ මෙහෙම පරම්පරාව. ඒ උණගහේ කියන තේරුමෙන් තමයි ආවේ. මොකද උණගහේ පුරුක්නේ තියෙන්නේ. දැන් පරම්පරාවකත් පුරුක් තියෙන්නේ. සීයා තාත්තා ඔහොමනේ එන්නේ. ඒ වංශ කියන වචනේ පරම්පරාවට පාවිච්චි කරන්නේ මුලින් පාවිච්චි කරන්නේ උණගහට. ඊට පස්සේ තමයි මේ පුරුක් වංශ දණ්ඩනේ කියන්නේ වස් දඬු. ඒකනේ වංශ දණ්ඩ තමයි වස් දණ්ඩ. එතකොට ඒ විදිහට වස් දඬු රාවේ. වස් දඬු රාවේ. ක්‍රිෂ්ණ පිඹින්නේ නේ. ක්‍රිෂ්ණ පිඹින්නේ. බටන්ලා. මුරලිධරන් කියලා කියන්නේත් ඒකනේ නේ. මුරලි කියන්නේ බටන්ලා බටන්ලාවත් දරාගෙන ඉන්න එක්කෙනා. මුරලිධරන් විෂ්ණු දෙවියන්ට සමාන වචනයක්. ඉතින් හරියට විෂ්ණු දෙවියන්ට සමාන වචන තියෙනවා. ඒවත් ගැන අපි වෙන දවසක් කතා කරමු. චණ්ඩාල වංශං අපිට හමු වෙනවා මේ මේදක තාලිකා කියන එක්කෙනත් එයාගේ අතවැසියත් එක්ක මේ චණ්ඩාල වංශ ක්‍රීඩාවේ යෙදිච්ච. මේ කියන්නේ පිනුම් ගහන එක. පිනුම් ගහනවා කියන්නේ අපි ඇක්‍රොබැටික් කියලා කියන්නේ ඇක්‍රොබැටික් ප්ලේ ඒ වැඩේ කරන එක. එතකොට මේක කරන සෑහෙන පෙර අභ්‍යාස වුණ කාටත් කරණම් ගහන්න බෑ. දැන් අපි දකින්න කරණම්කාරයෝ ඉන්නවා, හමුදාවල ඉන්නවා කරණම් කණ්ඩායම්, මේ පිට රටවල ඉන්නවා. ඒක ලේසි නෑ. එතකොට මේ ත්‍රිපිටකයේ හමු වෙන ස්ථාන ගණනාවකම මේ චණ්ඩාල වංශ ක්‍රීඩාව ගැන. ඒ කියන්නේ
මේ මොනවද මේ කරණම් ගැසීම. කරණම් ගහන්නේ උණ ගහ උඩ බිම නෙමෙයි. දෙන්නෙක් උණ ගහ අල්ලන් ඉන්න ඒක උඩ ගහනවා. අපි දැකලා තියෙනවා අර මොනවද මොන ක්‍රීඩාද කියන්නේ මේ ජාත්‍යන්තර තියෙන එකට මට නම මතකුණා අර ජිම්නාස්ටික් ඔලිම්පික් ජිම් ඒ වයිද එහෙම මේ ඒ වගේ ඒවා මේ සමර්සෝල්ට් එක හරි බැක් සමර්සෝල්ට් එක කියන එක ගහලා ඒ ලීය උඩටමත් එහෙම අල්ලගෙන නෙවෙයි. නෑ දෙන්නෙක් උණ ගහ මෙහෙම අල්ලන් ඉන්නවා ඒක උඩ කරණම් ගහනවා. ඉතින් ඕක උග්ග කියන එක්කෙනා කරණම් ගහනවා බුදුරජාණන් ඒකටත් ධර්මකාරණත් සම්බන්ධ වෙනවා. ඔම කරණම් ගහනකොට බුදුරජාණන් බුදුහාමුදුරුවෝ මෙතනින් වඩිනවා. ඉතින් දිනනවා කතාව යනකොට කියනවා දැන් වැඩේ තියෙන්නේ මෙහෙමයි. බුදුහාඳුරු කියන ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන නිර්මාණශීලී බව තමයි. මොකද ඒ ශිල්පය හදාරපු කෙනාට ඒකේ තියෙන බැරෑරුම්කම තේරෙනවා. ඉතින් කියනවා හොඳයි කරනම නම් හොඳයි ලස්සනයි මේ වැඩේ තියෙන්නේ. ඉතින් ඔයා කොච්චර කරනම් ගැහුවත් ආයෙ උණ ගහ උඩට එනවනේ. ඒ පාර උග්ගහනවා එහෙම එන්නේ නැති කරන මොන් જાතියකුත් තියෙනවා. මයි ළඟ තියෙනවා ආයෙ එන්නේ නැති කරනන් જાතිය. කියලා බුදුහාඳුරු බණක් කියනවා. අරයා ලීය උඩම සෝවාන් වෙනවා. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ හැටි. අපි තව ඉදිරියේදී වාචසික ක්‍රීඩා ගැන කතා කරමු. බුදුරජාණන් වහන්සේ කොහොමද වාචසික ක්‍රීඩා කරන්න ආපු කෙනෙක්ව ධර්මයට වටහාගත්තේ අමතකුණොත් අජිර මතක් කරන්නේ. මොකද එතකොට මෙන්න එකයි. ඊළඟට දනු කියන එක අපි දන්නවා ආචරි දැන් ලංකාවේ නන්නේ අපි පොඩි කාලේ අපේ තාත්තා අපිට හදා දීලා අපි දුනු වලින් සෙල්ලම් කරා. ඔයාලත් සෙල්ලම් කරන්නේ නැති මේ දුනු වලින් සෙල්ලම් කරන එක. ඒක ළමා කාලේ ඉඳලම ප්‍රගුණ කරන එකක්. ඒක යුද්ධෙට නෙමෙයි. මේ දැනටත් යුරෝපා රටවල සෙනසුරාදාට ඉරිදට වයස් භේදකින් තොරව මේ ආචරි ග්‍රවුන්ඩ් කියලා જાතියක් තියෙනවා. ඊතල විදින පිට්ටනි. ඒගොල්ලෝ ඇවිල්ලා ඒක පුහුණු වෙනවා. හරි පැරණි විදියට. ඉතින් ඒක දැන් යුරෝපයේ උදාහරණයක් වෙයි. මේ කතා කරන්නේ අපේ පෙරදිග අපේ උරුමයන් ගැන. ඊළඟට අපි දන්නවා ධනුකම් කියලා කියන්නේ දුනු වර්ග දෙකක් තියෙනවා. එකක් ලොකු දුනු අනිත් එක පොඩි දුනු. වයසේ හැටියට දුන්න දනුක කියලා දාන පාලි වල හුඟක් වෙලාවට නාමපදයක අන්තිමට ක කියන පොඩි ප්‍රත්‍යයක තුනා මේක පුංචි කියන තේරුම දෙනවා. මංච කියන්නේ ඇඳ, මංචක කියලා කියන්නේ පොඩි ඇඳ. කොට් එක වෙන්න පුළුවන්. පොඩි දරුවෝ බුදියන්නේ. නදීසා නදීකා වගේ. ඒක නම් මන් දන්නේ නැහැ. ඒකත් එහෙමද හම්බ? නදී කියන්නේ ගඟ, නදීක කියන්නේ නදීක කියන්නේ කුඩා ගඟ. හරි පොඩි. අතු ගංගා වෙන්න පුළුවන්. බාල කියන්නේ දරුවා, බාලක කියන තවත් පුංචි කරනවා. පණ්ඩිත කුමාරිකා කයන්නෙන් නාලිකා ඔය තියෙන්නේ උදාහරණ ඕන තරම්. දැන් මට හිතෙන්නේ මේ ෆිලොලොජි ගැන පද විද්‍යාව ගැන වෙනම පාඩමක් කරන්න වෙයි වගේ නෑ. හොඳයි පද හඳුන ගන්න නැතුව වචන විග්‍රහ කරගන්න බෑ. ඊළඟට අක්කන් බෝල වලින් පන්දු ක්‍රීඩාව තියෙන එකට කියන්නේ අක්ක කියලා. මේ ක්‍රීඩා තහනම් කරේ නෑ. ඒ කියන්නේ හාමුදුරුවෝ මේ සෙල්ලම් කළේ නෑ. ಭಾರತೀಯ වැසියා සියලු දෙනා ගිහි කාලෙදි මේ ශ්‍රාවකයෝ පව අපිට හමු වෙන ත්‍රිපිටකේ අපි හමු වෙන සාරිපුත්ත මොග්ගල්ලානාදී අය සිදුහත් බෝසතාණෝ මේ ශිල්ප දැක්කුවා. අපි දන්නවා ශිල්ප දැක්කුවා සිදුහත් බෝසතාණෝ. අනෙත් අයත් ප්‍රගුණ කළා. ඒ තියෙන දේවල් තමයි ත්‍රිපිටකේ එන්නේ. මුට්ටි යුද්ධ කියලා කියන්නේ මුට්ටි කියන්නේ මේ මුෂ්ටියනේ. මුට්ටි යුද්ධ කියන්නේ බොක්සිං වලට. මිට බොක්සින් පාවිච්චි වෙනවා ක්‍රීඩාවක් විදියට එනවා. ඊළඟට බොක්සින් කියනකොටම අපිට අනිත් වචනේ තමයි මතක් වෙන්නේ රෙස්ලිං. ඒකට පාලියෙන් කියන්නේ නිබ්බුද්දං කියලා. බුදුරජාණන් වහන්සේ පෙර ආත්මයක රෙස්ලිං කාර්යයක් වෙලා ඉඳලා ප්‍රතිමල්ලවේ අල්ලලා පොළවේ ගහපාරේ එයාගේ කොන්ද කඩලා ගිහිල්ලා ඒ ප්‍රශ්නේ තියෙනවා කියලා අපදාන පාළියේ තියෙනවා පෙර ආත්මයක. ඒක ඒ ගැන උන්වහන්සේ කැමැත්තෙන් නෙමෙයි කතා කරන්නේ. පුබ්බ කම්ම පිලෝතික අපදාන කියලා ගාථා පන්තියක් එනවා අපදාන පාළියේ. ඒ කියන්නේ කුද්දක නිකායේ. එතනින් පේන බුදුරජාණන් වහන්සේ පෙර ආත්මයක හොඳ රෙස්ලිං කාර්යයක් වෙලා හිටියා කියලා. ඉතින් එහෙම කියන්නත් මේ ආත්මෙදි කියන්නත් ඉතින් මේ ආත්මෙත් රෙස්ලිං ගැන දැනගන්න ඕනේනේ. ඔන්න මුට්ටි යුද්ධ කියන්නේ බොක්සිං. මේවා අලුත් ඒවා නෙමෙයි. අපි දන්නවා ඉන්දියාවේ එක මොහොතරේ සටන් කලා දැනටත් තියෙනවා. එතකොට මුට්ටි යුද්ධ කියලා කියන්නේ බොක්සිං, රෙස්ලිං වලට කියන්නේ නිබ්බුද්දං, අල්ප ප්‍රාණන්, ඒ කියන්නේ නිකන් දයනු දෙක. රතකම් පුංචි කරත්ත වලින් සෙල්ලම් කරන එක. මේවා ලංකාවට නිකන් මෙන්නේ නැහැ. මේ ආభాසයත් එක්කයි මහා විහාරයෙන් රැකපු ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් මම හිතන්නේ මේ පුංචි කරත්ත මේ වලින් සෙල්ලම් කරන ගතිය ඇවිත් තියෙන. බෝසතාණෝ සිදුහත් කුමාරයා කාලේ මේ පොඩි කරත්ත වලින් සෙල්ලම් කරපු බව අපිට නිදසුන් තියෙනවා. ඊළඟට තියෙනවා මේ නැටීමත් ක්‍රීඩාවක්. නැටුම් වර්ග දෙකයි. එකක් තමයි මේ ඩාන්සේ ලාස තමයි වචනේ නැටුම් වලට එන. නච්ච කියලා තියෙනවා. ලාස කියලා කියන්නේ ශාස්ත්‍රානුකූලව නැටීම. ඔන්න ඔය වගේ. ඊළඟට තියෙනවා අපි කල්ලි ගහනවා කියලා සෙල්ලමක් දන්නවද? කල්ලි ගහනවා. ඒ කල්ලි ගහන්නේ අර පොඩි ලීය මෙහෙම පොඩි වලක දාලා පිත්තයි පැට්ටයි. පිත්තයි පැට්ටයි. දැන් ඒ කියන්නේ අපේ අත්තේ මම හිතන්නේ වෙන කොහේ හරි
පලාතක මම හිතන්නේ කල්ලි ගහනවා කියලා දක්ෂිණ ලංකාවේ පාවිච්චි වුණාට මට හරියටම විශ්වාස නැහැ ලංකාවේ ඔය පිත්තයි පැට්ටයි දෙකෙන් කරන සෙල්ලමට කල්ලි ගහනවා කියනවාද ගුඩු ගහන්න මේ මහදුර විදින්නේ චක්ගුඩු කියන්නේ ගුඩු කියන්නේ චක්ගුඩු කියන්නේ ගුඩු ඒ ගුඩු කියලා දුවනවනේ ගුඩු අල්ලනවා කියලා කියන්නේ අන්න ඒක ඉතින් ඒක කෑල්ල ඒ නිසා ඒ නමින් සමහර පළාත්වල කියනවා අපි කල්ලි ගහනවා කියලා අපි කියනවා මේ අපි දකුණේ අපිට හුරු වෙලා තියෙන ඒකයි අපිට උරලා තියෙන්නේ ගුඩු ගහනවා අන්න ගුඩු ගහනවායි කල්ලි ගහනවායි කියන්නේ පරියාය වචන මේ තන් හොඳයි දෙකම සමානයි කුඩු නෙමෙයි ගුඩු කුඩු කුඩු වැඩේ තියෙන අර ගයන්නයි දෙකම මේ කන්ටජ උගුරෙන් ගටරල් මේ උගුරෙන් ගයන්නයි ගයන්න සම වෙලා එනවද දන්නේ මම කිව්වෙත් ඇත්තටම මේ ගුඩු ගහනවා කියලා තමයි මේ ගුඩු ගැහුවොත් හොඳට හිටි මේ මොකද්ද එතකොට ඒකට කියන්නේ ඝටිකා සෙල්ලමේ නම දැන් බලන්න මේ වචනේ අනුව හිතන්න බෑ ඝට කියලා කියන්නේ සමහර වෙලාවට පොඩි කලය ඝටිකා පුංචි කලය නමුත් ඝටිකා කියන සෙල්ලමේ කියන්නේ මේ විවරණයට එනවා දීඝ දණ්ඩකේන රස දණ්ඩකස්ස පහරණ කීලා ලොකු පොල්ලකින් පොඩි පොල්ලට ගහන සෙල්ලම මේක කල්ලි ගහන එක ගුඩු තමයි ගුඩු ගහන එක දැන් බලන්න මම කියවනේ ඒ ව්‍යවහාරය වෙනස් ඇති ඉතින් බලන් ඉන්න අයට තවත් පළාත්වල තවත් වචන කියනවා ඇති මේ සෙල්ලම් පාලි ත්‍රිපිටකේ තියෙනවා ඒ තියෙන සෙල්ලම් තමයි මේවා හොඳට ශක්තිය වැය වෙනවා මොකද අරක මේ අල්ලුවොත් අවුට් වෙනවනේ පරාදයි ඊළඟට අල්ල ගන්න බැරුණත් අරක තියලා ගහනවා ඊළඟට ඒක උස්මට මේ ඇදගෙන එන්න ඕනේ ඒතර ඇයි මේ ඔක තියෙනවා විදින කල්ලි තියෙනවා ගහන කල්ලි තියෙන ඒ දෙකේ ඉතින් ඔන්න ඔය සෙල් වැටිච්ච තැන දක්වා දුවන්න ගුඩු කියලා දුවන්න යනවනේ උස්ම හිර වෙනකොට එතන ඉඳලා ආයෙ යනවා උස්ම කෙන ආයෙ ගත්තාම ඉතින් ඒක නිසා ලොකු අභ්‍යාසයක් ලැබෙනවා ඉතින් ඔන්න දැන් ගොඩක් සෙල්ලම් කතා කරා මේ ඊළඟට අපිට හිතා ගන්න බැරි සෙල්ලම් තියෙනවා මම ඒවා කියන්නේ නෑ මේ අපි බලමු තව එකක් තියෙනවා වංශම් උණ සරන් සෙල්ලම් කරන එක කියලා තව ටිකක් තියෙනවා මේ අන්න බලන්න කෘෂි කර්මාන්තයට අදාළව ක්‍රීඩාවක් තියෙනවා පුංචි නගුල් වලින් දරුවන්ට හාන්න දෙන සිරිතක් තිබිලා තියෙනවා කුඹුරුව. ඒකට කියන්නේ මේ වංකකම් කියලා. නමින් වංකකම් කියන්නේ නිකන් මේ මොකක්ද ඒකට කියන්නේ? වක්. ඔව්. මේ වක් වෙච්ච එක ඒ නමට අනුව හොයන්න බෑ. වජිර දැන් විශේෂයෙන් පාලි ත්‍රිපිටකයේ තියෙන වචනවල අපිට ඇහෙන සද්දට අනුව තේරුම් කියන්න බෑ. දැන් අපේ ලංකාවේ හරියට ඉන්න ඇහෙන සද්දට අනුව තේරුම් කියන කණ්ඩායමක්. මම ඒගොල්ලෝ ගැන මෙතන කතා කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ඇහෙන සද්දට අනුව කියනවා. දැන් අපි තුමු සංවත්තනිකං කියන එක ඒගොල්ලන්ට ඇහෙනවා. සං ඕන්නේ නැහැ වත්තනිකං. මේ කියන්නේ වත්තන්නිකං දීපු එකක් ගැන. ඒ වගේ සිංහලයේ කීකේෝ කියනවා. ඒ වගේ එහෙම තත්ත්වයක්. එතකොට මේ වංකකම් කියන වචනේ අපිට වාච්‍යාර්ථයට අනුව ගිහිල්ලා ගන්න බෑ තේරුම. සමහර වෙලාවට අපිට ගන්න පුළුවන් ඉන්නේ වංකකම් කියලා කියන්නේ අර මං කිව්ව જાති පුංචි නගුල් වලින් හාන ක්‍රීඩාව. පොඩි දරුවන්ට තමයි මේක දෙන්නේ. මොකද මං කිව්වේ ත්‍රිපිටකයේන සමහර වචන වලට වාච්‍යාර්ථය එකක්. දැන් උදාහරණයක් විදියට අර ඉන්දියාවේ ඉන්නවා මේ පංචම කියන්නේ untouchables කියලා කුල වර්ගයක් පහක් හාමුදුරනේ. වේන නේසාද රතකාර පුක්කුස චණ්ඩාල. ඒ පස්වර වේන නේසාද රතකාර පුක්කුස චණ්ඩාල. දැන් ඔයාලට ඇහුණා මෙතන වේන නේසාද රතකාර කියලා එකක්. තුන්වෙනි එක. රතක් දැන් මම මේ කියන්න යන්නේ උදාහරණය මොකද්ද පාලි ත්‍රිපිටකයේ තියෙන වචනවල වචනාර්ථය අනුව හිතලා අපිට තේරුම් ගන්න බෑ. ඒකෙන් සැබෑවටම අදහස් කළේ මොකද්ද කියලා කියන්න සමහරට සූත්‍ර 5-6ක් පිටිපස්සේ ඉඳලා කියවන් එන්න ඕන. සමහරට අට කතාව බලන්න ඕන. මෙතන රතකාර දැන් අපිට හිතෙන්නේ මොකද්ද රත කියන්නේ රතය කාර කියලා කියන්නේ රතකාර මේ එක්කෝ කරත් වාහනයක් හදන කෙනා එහෙම නැත්නම් වාහනයක් පදින කෙනා. ඒ මුකුත් සම්බන්ධයක් නැහැ. රතකාර කියලා කියන්නේ මේ සපත්තු හදන කට්ටියට. දැන් බලන්න කිසිම සම්බන්ධයක් නැහැ. වචනේ තේරුම කොහොම වන්නේ? ඒක රූඩි වෙලා කියලා කියන්නේ වචනේ තේරුම අල්ලලා අර්ථකථනය කරන්න ගියොත් අපි මේ අතරමං වෙනවා. ලෝමං පාතේති කියලා තව එක ඒ වගේ වචනයක් කියලා ක්‍රීඩාවට යන්නම් මේ ගැන කතා කරන්න. ලෝමං පාතේති කියලා වචනේ අපිට නිතරම හමු වෙනවා විනය පිටකේදී. ඊට අමතරව සූත්‍ර පිටකේ බද්දාලි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේදීත් අපිට හමු වෙනවා. මෙතෙන්දී ලෝමං පාතේති කියන එකේ වචනේ තේරුම එයා මයිල් ගස් වට්ටවනවා කියන එක. ඔහු මයිල් ගස් වට්ටවයි. ඒ කියන්නේ වැටෙන්න සලස්වනවා. පාතේති කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියාව. ලෝමං පාතේති කියන්නේ එයා මයිල් ගස් වට්ටනවා එහෙම නැත්නම් කෙස් වට්ටනවා නෙමෙයි. එයා දැන් කීකරුයි කියන එක. දැන් හිතා ගන්න බෑ. ඒක තමයි කියන්නේ ඒ භාෂාවෙන්ම කියවන්න. ඒක තමයි අපේ ඉස්සර ඉඳලම ඔය හාමුදුරුවන්ට ඉගෙනුවේ අධ්‍යාපන ක්‍රමේ හොඳට පාලි ගැඹුරෙන් ඉගෙන ගන්න ඕන. හොඳට ගැඹුරෙන් ඉගෙන ගත්තත් ගොඩක් අමාරු ඉගෙන ගන්න. එතකොට
රූම් ප්‍රතිපදින එක. රූම් ප්‍රතිපදින එකට කියන්නේ පංග චීරං කියලා. පංග චීරං. රූම් පෙත්. ඒතර ඒකේ හම්බ වෙනවා විනෝදයත් හම්බ වෙනවා අභ්‍යාසෙත් හම්බ වෙනවා. ඊට අමතරව සමර්සෝල්ට් කරණම් ගහන එක මොක්ක චිකන්. මේ කිව්වේ ටිකක් විතරයි කායික ක්‍රීඩාවලින්. ඔන්න ඔය වගේ ගොඩාක් තියෙනවා. අපිට තව ඉදිරියට කතා කරන්න පුළුවන්. කයයි වචනයයි දෙකම සම්බන්ධ වෙනේම, කයයි මනසයි දෙකම සම්බන්ධ වෙනේම එහෙම ඒවා. හොඳයි. දැන් එහෙම ආවයින් පස්සේ දැන් මනසට අපි එනවා හාමුදුරනේ මේ රෝග ව්‍යාධි පිළිබඳව හාමුදුරුවෝ පැහැදිලි කරා අපිට මේ. දැන් අපි ස්වස්ථතාව අරමුණු කරගෙන යන නිසා මේ මනස කොහොමද රෝගී වෙන්නේ? දැන් මානසික රෝග පිළිබඳව පෙළ සාහිත්‍යයේ ඕනෑ තරම් දක්වනවා. අපි පාරිභාෂිතව අපිට දිනදා කියනවා මේ මනස ලෙඩ වෙලා මානසික රෝග කියලා කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ මේ මානසික රෝග කියන කාරණාව දැක්කේ වෙනස් ඇසකින්. අන්නේ වෙනස් ඇස පහදා දෙන්නයි වහන්සේට ආරාධනා කරන්නේ. ඔව් අරුණ මේ මහත්තයා කියද්දි මට වෙන එකක් මතක් වුණා. රූම් පෙත්ත කැරකෙනවා, කෝම් පිට්ටු ඉදි වෙනවා, අම්මි අපිට සුරංගනා කතා. අම්මි නුඹට සුරංගනා කතා කියනවා කියලා ගී පදයක්. මේකත් මෙතෙන්ට මට වැදගත් වෙන්නේ ඔබේ ප්‍රශ්නෙට මානසිකව නිරෝගී වෙනවයි කියලා කියන්නේ මිනිහෙකුට සැනසෙල්ල තියෙනවා කියලා. සැනසෙල්ල වැලක් නම් සතුට හිටවන්න ඕන. ඔබට තේරෙන විදිහට කියනවා නම් ඉඳන්න ඕන. ඔව්. සතුට රෝපණය කර අපිත් එහෙම තමයි කියන්නේ. සතුට රෝපණය කරපුවාම සැනසෙල්ල මලක් වෙලා හැදුනාට පස්සේ තමයි සිනා මලක් ඌදින්නේ. එතකොට තමයි සිනා මලක් මුව අද්දර රන්දා ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට සතුට බීජයක් ව සැනසෙල්ල වැලක් ව සිනා මලක් ව තියෙන්න ඕන. එහෙම වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? ඇත්තටම කිව්වොත් ජීවිතය කියලා කියන එකේ කම්කටොළු 4ක් අයින් කරගන්න පුළුවන් නම් ඔය කියාපු සතුටු බීජය පැල කරලා සැනසෙල්ලේ වැල හැදෙනවා. 1 මිනිහෙකුට තියෙන්න ඕන මිනිහෙක් ණය නැති වෙන්න ඕන. ණය මේක කියද්දී ප්‍රේක්ෂකයෝ සියලු දෙනා බලාගෙන ඉන්නවනේ. සමහර ප්‍රේක්ෂකයෝ සමහර ලාවට තමන් ගාව ඉන්න අනිත් අය දිහත් බලනවා ඇති. ඇයි ණය නැති කෙනෙක් වටේ ඉන්නවද කියලා. පළවෙනිම කාරණාව ණය නැති වෙන්න ඕන. දෙවෙනි කාරණාව වැරද්දක් කරපො නැති එක්කෙනෙක් වෙන්න ඕන. අපරාධයක් වරදක් වරදිකාරයෙකුට සැනසෙල්ලක් තියෙන විදිහක් නැහැ. කොයි වෙලාවෙ පොලිසියෙන් එයිද දන්නේ. ඒතර ණය තියෙනවා නම් කොයි වෙලාවෙද ණය ඉල්ලන්න එනවද කියන්න දන්නේ. ණය නැති වෙන්න ඕන, වැරදි නැති වෙන්න ඕන. 3 ප්‍රමාණවත් තරම් ජීවිතේට ප්‍රමාණවත් දේවල් තියෙන්න ඕන. මං හිතන්නේ ඔය ඒක ගැන තමයි දනිය ගෝපාල කියන්නේ. දනිය ගෝපාල ඉදිරියට අපිට කතා කරන්න පුළුවන් මේ සූත්‍ර ගැන. දොවාගත් කිරි ඇති ප්‍රියම්බිකාව තුරුලටගෙන වැස්ස ඇති තරම් වැහැපන් කියලා කවි කියාපු කොඩිතුවක් කුලා කිව්වේ එහෙම. එතකොට ඒ ප්‍රමාණවත් ඒකට කියන්නේ satisfaction. සන්තුෂ්ත තියෙනවා. ඊළඟ 4 වෙනි කාරණාව තමයි ඇති කියලා හිතෙන්න ඕන. ඒ කියන්නේ ධනය සල්ලි හොයනවා කියලා කියන එකේ ඇති කියලා හිතෙන්න ඕන. ඔය 4 තියෙනවා නම් මිනිහෙකුට සැනසෙල්ලක් එනවා. ඔය 4ට තමයි වජිර මහත්තයා අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියලා කියනවා. එහෙනම් ඇඟට එන දෙයට ඇඟට ලැබෙන සැපයට කියන්නේ සුඛෝපභෝගීතාව, ලක්ෂරි. හිතට ලැබෙන සැපයට කියන්නේ satisfaction, සන්තුෂ්තතාව. ඒතර මිනිහෙක් ශාරීරිකව කායිකව නිරෝගී වෙන්න ඕන වෙන කතාවක්. හැබැයි ශාරීරිකව නිරෝගී වෙලා ඒ මනුස්සයාට මානසිකව සන්තුෂ්ත නැත්තම් ඒ අය පිළිබඳව බුදුහාඳුරෝ විවිධ තැන්වල විවිධාකාරයේ දේශනා කරලා තියෙනවා. ඇඟවල් දෙකක් තට්ටු දෙක තිබ්බට නිවසක් වෙන්නේ.
ඇඟවල් දෙකක් ඇඳවල් දෙකක තිබ්බට පවුලක් නැහැ. මේ වගේ දෘශ්‍ය මාධ්‍යයක මට ඊට වඩා කියන්න බෑ. ඇඟවල් දෙකක් ඇඳවල් දෙකක තිබ්බට පවුලක් නැහැ. එතකොට මානසිකව රෝගී නෙමෙයි නම් එහෙම වෙන්න විදිහක්. ඒකයි මං කිව්වේ සතුට පැල කරන්න ඕන. සැනසෙල්ල වැලක් වෙලා ඒකේ සිනම් මලක් පූදින්න නම්. දැන් අර මේ සමස්ත බෞද්ධ සම්ප්‍රදාය විසින් බුදුහාමුදුරන්ගේ දේශනාව සම්ප්‍රදායක් වෙලා සම්ප්‍රදාය සભ્યත්වයක් වෙනවා රට ඇතුලේ. ඒක දිග මාතෘකාවක් අද කතා කරන්න බැරි තරම්. දේශනාව සංස්කෘතියක් වෙලා සංස්කෘතිය සભ્યත්වයක් වෙච්ච එකම රට ලංකාව. තායිලන්තයේ බෞද්ධ සભ્યත්වයක් නැහැ, බෞද්ධ ආගමක් තියෙනවා. අපි ගාව තියෙන සભ્યත්වයක්, ඒක බෞද්ධ සભ્યත්වයක්. මේ රටේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් කවුරුත් මේ සભ્યත්ව රාජ්‍ය උරුමකාරයෝ. මම ඒක මෙහෙම කියන්නම්. දැන් අපේ අරුණ මහත්තයා කිව්වා නේද බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලා සෙල්ලමක් තිබුණා කියලා චූටි නගුල් හදලා දෙන්නේ. චූටි කාලේ අපි ළමයින්ට කොහොව හදලා දෙන්නේ නැද්ද? පොඩි බාල්දි ගෙනත් දෙන්නේ නැද්ද? පොඩි මොනවද සෙල්ලම් වලට පොඩි මොනවද පිංගම් කෝප්ප උයන් ඔව් චූටි කෝප්ප හදලා දෙනවා. එහෙම ඔක්කොම චූටි සත්තු චූටි කාර් ඔක්කොම ගෙනත් මුට්ටි මොකද වලම් පොඩි අරගෙන ආවේ සෙල්ලම් බත් වෙන්නයි කියලා හින්දු බණින්න එපා පොඩි දෝනිට ගන්න. බණින්න එපා පොඩි දෝනිට කියලා කියන්නේ. ඇයි ඒ ජීවිතේ දෙන්නේ? ජීවිතේ දෙන එක සෙල්ලමක් නෙමෙයි. ඒ වුණාට පොඩි කාලේ එක දෙන්නේ සෙල්ලමක් හැටියට. ඒක තමයි සભ્યත්ව රාජ්‍යයක අරුමැසි උරුමයි. නැති උනේ ඒක. චීනෙන් සරුංගල් ගෙනාවනේ. චීනෙන් අපි සරුංගල් ගෙනාපු එක ගැන මට දේශපාලන විවේචනයකට වඩා ගිය වෙනත් විවේචනයක් තියෙනවා. අපි සරුංගල් හැදුවා. මට මතකයි අපේ පුංචි පැලේ ඉස්සරහා පොඩි පැලක්, ඒක පොල්ලතු බැඳපු බිමට ගොම ගාපු පැලක්. අපේ අයියයි මායි දෙන්න සරුංගල් හදනවා. සරුංගල් හදන අපේ ගෙදර පත්තර ගන්නේ නැහැ. අපේ බාප්පගේ කඩයක් තිබුණා. බාප්පගේ කඩෙන් තමයි පත්තර ගේන්නේ. ඒකෙන් ඒ කාලේ තිබුණ දවස කියලා පත්තරයක්. ඒකේ මෙහෙම හරි ගානට අකුරු තුනකින් එනවා දවස කියලා. දයන්නට එක කොටුවයි, වයන්නට එක කොටුවයි, සයන්නට එක කොටුවයි. එහෙමයි දවස කියලා පත්තරේ තිබුණේ. මම හිතන්නේ අරුණ මහත්තයා අපිට කාලේ දවස තිබුණේ නෑ මට මතකයි. දවස තිබුණ පත්තරේ තිබුණා. දවස පත්තරෙන් තමයි අපි සරුංගලේ අලවන්නේ. සව්කොළ කියලා જાතියක් තියෙනවා. දැන් ඒවට තියෙනවා. අපිට සව්කොළ තිබුණේ නැහැ. අපි පොඩි කාලෙත් සව්කොළ තිබුණා. අපිට තිබුණේ නැහැ. ඇයි සව්කොළයක් සද්දායයි. ඉතින් අයියයි මයි මේ සරුංගලේ හදන්නේ දවස පත්තරෙන්. ඒ කාලේ දවස පත්තරේ මේ ආණ්ඩුව ඒ කාලේ UMP ආණ්ඩුවක් තිබුණේ. දවස පත්තරෙන් සරුංගලේ හදලා වලිගි දාන්නේ ඇත්ත පත්තරෙන්. ඇත්ත පත්තරේ කොමියුනිස්ට් පක්ෂේ. රතු නෑ ඒක දිග පත්තරේ ලොකුයි. මට මුග කාලයක් ගියාට පස්සේ පොඩි දේශපාලන විවේචනයක් ඔලුවට ආවා. අපි පොඩි කාලේ දවස් පත්තරෙන් සරුංගලේ හදලා ඇත්ත පත්තරෙන් වලිගි දැම්ම නේද කියලා. ඒක වෙන කතාවක්. ඉතින් මේ පත්තර දෙකෙන් සරුංගලේ හදලා අම්මගේ මැෂින් ලාච්චුවෙන් නූල් අරගෙන වෙල්ලි පැනල්ලට ගිහිල්ලා අයියා තමයි නායකයා, මම කරන්නේ මෙහෙම සරුංගලේ අල්ලගෙන ඉන්න එක, හුලම් බදනකම් අල්ලන් ඉද්දි අයියා ඈතට දුවගෙන යනකොට මම පිටිපස්සේ මේ මතාරිනවා. දැන් මේ සරුංගලේ උඩට ගිහින් ඉන්නද්දි කඩාගෙන ගිහිල්ලා වැටෙන තැන හොයන්න බෑ. එහා පැත්තේ මහ ඝන වනාන්තරේ කැලේ. එන්දේ 4-5 වෙනකොට කඩාගෙන ගියාම අපි ගෙදරට එනවා. ගෙදරට ඇවිදilla පිලේ වාඩි වෙනවා. අයියාගේ ඇස් දෙකේ කඳුළු. දැන් එයා විශ්‍රාමික විදුහල්පතිවරයෙක්.
අයියාගේ ඇස් දෙක දිහා මම මෙහෙම හොරෙන් බලන. මෙහෙම හොරෙන් බලද්දී අයියාගේ ඇස් දෙකේ කඳුළු හින්දා මගේ ඇස් දෙකට කඳුළු එනවා. දැන් අපි දෙන්න මෙහෙම ඉන්නදී අපේ තාත්තා දැන් ජීවිතුන් අතර නෑ ඇවිදලා වාඩි වෙනවා. දෙන්න දෙපැත්තට කරලා මැද්දෙන් වාඩි වෙනවා. මැද්දෙන් වාඩි වෙලා මොකෝ දුකද කියලා. ඊට පස්සේ අපි කියනවා දුකයි. ඇයි? සරුංගලේ ඉතින් කඩාගෙන ගියා. ඉතින් ඇයි දුක? අපි හරි මහන්සි වුණා තාත්තේ සරුංගලේ හදන්න. මොනවද මහන්සි වුනේ? ඊරටු කැපුවා. පත්තරේ කැපුවා. බත්තුළු වලින් ඇලෙව්වා. ගම් නැහැනේ. බත්තුළු වලින් ඇලෙව්වා. දවස පත්තරෙන් අලෝලා වලිගෙ දැම්ම ඇත්ත පත්තරෙන්. ඊන මහන්සි වුණා. අම්මගේ බැසින් ලාච්චුවෙන් අම්මට මහන්න තිබිච්ච එකම නූල් බෝලේ තමයි ගත්තේ. හරි දුකයි. කැද්දේ අපේ තාත්තා අපි දෙන්නගේ ඔළුව අත ගාලා. දෙපැත්තටම ඔළුව අත ගාලා කියනවා පුතේ ඔව්වා ඔහොම තමයි. එච්චර කියන්නේ. දැක්කද මේ තාත්තා අවුරුදු 10ට අඩු අපිට නිවන දුන්නු විදිහ. ඔව්වා ඔහොම තමයි. ක්‍රීඩාවෙන් නිවන දෙන්න පුළුවන් වෙජිර. ඇයි එහෙම කියන්නේ? එව්වා එහෙම තමයි. නිකම් මට කියන්නකො චීන සරුංගලයක් කඩාගෙන ගියාම එහෙම හැඟීමක් ඇති වෙනවා. එහෙම හැඟීමක් ඇති වෙන්නේ ඇයි? අපි මහන්සි වෙන්නේ නැහැ නේද? චීන සරුංගලේ කඩාගෙන ගියාට අපිට චීන සරුංගලයට ආදරයක් නේ. ඒක හරියට පිට රටින් පිත්තල පිළිමයක් ගෙනල්ලා වන්දනා කරනවා වගේ. පන්සලේ පල්ලියේ දහඩියෙන් අප තැනෝ පිළිම දාගැබ් තමයි අපිට ලෝකයක් දන නමන්නේ ඒ අපේ ශක්තිය හින්දා. ඒ අපේ ජීවය හින්දා. මිනිස්සු වන්දනා කරන්නේ ඒ ශක්තියටයි, ඒ ජීවයටයි. අපි වන්දනා කරන්නේ දාඩියටයි, කඳුළු වලටයි. ඉතින් අපි ආදරය කරන්නේ අපිට දුක දැනෙන්නේ කඩාගෙන ගියේ සරුංගලෙන් නෙමෙයි. කඩාගෙන ගියේ අපේ මහන්සි. මහ පොළොවට ගේන සෙල්ලම ජීවිතයක් බවට පත් වෙන්නේ එහෙම. එහෙම සෙල්ලම ජීවිතයක් බවට පත් වෙච්චාම තාත්තා ජීවිතයට නිවනක් දෙනවා. සෙල්ලම අපි ජීවිතයක් කරගත්තාම තාත්තා ජීවිතයට නිවනක් දෙනවා. ඔව්වා ඔහොම තමයි. ඒවයි ඇටි. තව ටික දවසක් ගියාම තාත්තා නොකී කාරණාව තමයි තව ටික දවසක් ගියාම උඹලා මීට වඩා ලොකු සරුංගල් හදයි. ඒ සරුංගලේ මෙහෙම සරුංගලයක් නෙමෙයි. පාට සරුංගල්. පාට සරුංගල්. උඹලා ඇදගෙන එයි සමහර ලාට පාට සරුංගලයක්. ඒවත් කඩාගෙන යයි පුතේ. එහෙනම් උඩ යවන්නේ කැඩිලා යවන්නම තමයි. හදන්නේ නැති වෙන්නම තමයි. තාත්තා නිවන දෙනවා සරුංගලෙන්. මං කියන්නේ ජීවිතය කියන්නේ එහෙම එකක්. ඒ නිසා ලංකාවේ මිනිස්සු ජීවිතේ ගත්තා. මතකයිද? පොඩි කාලේ ළමයි නැගිටිනකොට සෙල්ලම් බඩුවක් තිබුණා නැගිටින්න. ඒක හදලා තිබුණේ ලී වලින් කරත්තයක්. ත්‍රිරෝදයක් ඒක. අර පෙරේදා හඳු කිව්ව එකද? ඔව්. රෝදයක් තියෙනවා. ඉස්සරහින් එක රෝදයයි පිටිපස්සෙන් රෝද දෙකයි. පිටිපස්සෙන් රෝද දෙකයි අල්ලගන්න දණ්ඩක් තිබුණා. ඒ කියන්නේ මෙහෙම හතරැස් එකක් ඉස්සරහට එකක් තිබුණා මෙහෙම. ඉතින් ඒ ළමයා නැගිටින්නේ ඒක අල්ලගෙන. අල්ලගත්තාම මොකද වෙන්නේ? රෝද යනවා ඉස්සරහට. ඒතකොට ළමයා යන්න එපා. වෝකර් එකක් ඒක. චීනෙන් ආවේ නෑ එහෙම ඒවා. චීනෙන් ආවේ සෙල්ලම් තුවක්කු. මං කිව්වේ දේශපාලන කතාව. චීනෙන් ආවේ ප්ලාස්ටික් තුවක්කු. චීනෙන් ආවේ ආකාශය අල්ලගන්න සරුංගල්. මං කියන්නේ සෙල්ලම්ම කතාවක් නෙමෙයි. එහෙම ඒවා අපි ගාව තිබුණේ නැහැ. අපි ගාව තුවක්කුවක් තිබ්බා. ඒක අපි හැදුවා පොඩි කාලේ. බටයක් අරගෙන මොන බටද මේ
උන්න බට. උන්න බට්ටම නෙමෙයි බට ඒවා. ඇතර ඔන්න නෙමෙයි බට. කොළ පාට බට. කොළ පාට බට. කිරිල්ල දාලා විදින්න. අන්න බටතුවක්. බටතුවක්කු. ඒ බටේට එහෙම තියලා. අපි එහෙම එකක් කරා. ඒකෙන් වතුරයි කිරිල්ලයි දෙකම විදින්න හදන්න. ඔව් ඒ දිය බටේ. ඔව් දිය බටේ වෙන එකක්. දැන් මේ බටතුවක්කු හදන්නේ කවුද? අපි. කැඩුනට පස්සේ ආයෙ හදනවා. එතකොට නිෂ්පාදනය අපිට පුරුදු වෙනවා. ඒකේ අර කෑලි දෙකට නම් දෙකක් කියනවා අපි නම් දකුණු පළාතේ මේක කියන අච්චුකූර අරකට සද්ද බටේ. සද්ද බටේ අච්චුකූරයි සද්ද බටේ. එතකොට දැන් කවි අපේ ආත්තම් අපිට කියනවා කියන්නේ ඉස්සර ගමේ කියලා තියෙනවා මේ අච්චුකූර බිඳියන් සද්ද බටේ පැලියන්. ඒ කියන්නේ අනිත් එක්කන රත් වෙන්න තියන්නේ නැති එකක් අර මොකද කිරිල්ල වෙඩි පාරක් තිබ්බහම මේ හරියට රත් වෙලා යනවා ටිකක්. ඉතින් ඒ නිසා ඒ කවි දෙපදේ හැදිලා තියෙන්නේ අච්චුකූර සද්ද බටේ. සමාජයට මේක එන්නේ වෙන එකකට. මතකයිනේ මං ඉස්සෙල්ලා කිව්වා අර කෝම්පිට්ටු කතාව. කෝම්පිට්ටු කතාව වජිර මහත්තයා මේ ඇඟිලි තියෙනවනේ. මේ බව සඳහන් කරලා තියෙනවා පොතක මේ ශ්‍රී ලංකාවේ ලදරු පාසල් අධ්‍යාපනය කියලා පොතක් ලියලා තිබුණා අපේ බද්දේක මෙලොන්ස නායක හඳුර ඒකේ තියෙන එක. මේ අතේ මෙහෙම ඇඟිලි මෙහෙම වෙනකොට මොලේ මේ පැත්ත වැඩ කරනවා. මේ අතේ ඇඟිලි මෙහෙම වෙනකොට මොලේ මේ පැත්ත වැඩ කරනවා. ඒතර පුඩි කාලේ අපි වැලි කෙලියනේ. දැන් වැලි කෙලියේ සෙල්ලම් කරද්දි වැලි තමයි අත ගෑවෙන්නේ. වැලි මේ ස්ථානවලට සංවේදී වෙනවා. ඒතර කෝම්පිට්ටු ඉදෙනකොට කෝම්පිට්ටු හදන්නේ වැලි වලින්. වැලි මෙහෙම පොල් කට්ටට දාලා පොල් කට්ට මෙහෙම ගහලා මෙහෙම හිමීට ගලවලා ගන්න. ඒකට ගලේ මෙහෙම කෝම්පිට්ටුවෙන් ගන්න. දැන් චීන සරුංගල් ලංකාවට ආවට පස්සේ චීන පිස්තෝල ලංකාවට ආවට පස්සේ ළමයි වැලි කෙලිය කරන්නේ. මොන්ටිසෝරියේ තියෙන ක්ලේ. ක්ලේ කියන්නේ මැටි නෙමෙයි. මැටි තමයි හැබැයි මැටි නෙමෙයි. මැටි වලට කියන්නේ ක්ලේ තමයි. නෑ මැටි වලට ඒ කියන්නේ වචනේ මැටි වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ක්ලේ. ඒ වුණාට අපි ඉංග්‍රීසියෙන් ක්ලේ කියන්නේ මැටි වල වලට නෑ ඒක. ඒතර ක්ලේ කියලා જાතියක් තියෙනවා. ඊට පස්සේ ලදරු පාසල් වල ළමයින්ගේ ඇඟිලි මෙහෙයවීම සඳහා මොකද්ද දුන්නේ? කඩදාසි ඉරන්න. ඒතර හිතන්ඩ පරිප්පු ඇට අලෝපු අපිට කඩදාසි ඉරන්න දුන්නා. පරිප්පු ඇට අලවන්න එකක් තියෙනවා. හැබැයි වැලි කෙලියේ වැලි එකතු කරලා ඇඟිලි මෙහෙයවලා කෝම්පිට්ටු හදන්නේ චෛත්‍යයක් හදන්න. කෝම්පිට්ටුව හදලා පරේස්සමට ගලවලා ඉරටුවක් ඒකට ගහලා වඳිනවා. දැන් මේ සංස්කෘතියයි ඒත් එක්කම අපිට ආපු අර කියාපු කඩදාසි ඉරණ සංස්කෘතිය අතර තියෙන වෙනස මොකද්ද කියන්නේ? ඉරණවා කියන්නේ විනාශයක් කරනවා. කෝම්පිට්ටුවක් හදනවා කියන්නේ නැති එකක් නිර්මාණය කරනවා. දැන් නිර්මාණශීලී නිෂ්පාදන අනාගතයක් උදෙසා සහ විනාශකාරී අනාගතයක් උදෙසා. එහෙම මොන්ටිසෝරි ගිය කට්ටිය තමයි ගල් ගැහුවේ. මානසික රෝගී වුණේ. මානසික රෝගීන් වුණේ. එහෙම ඉරන්න පුරුදු කරපු අය තමයි ඊට පස්සේ කාලෙකදී ඔය මිනි මරා ගත්තේ. මං කියන්නේ සભ્યත්වයක් හැටියට මේ රටට බුදුදහම ඇවිදිලා කතා කරනකොට තව අපි කතා කරලා ඉවරනේ සෙල්ලම් ක්‍රීඩා සහ බුද්ධ ආගම ගැන කතා කරනකොට පටන් ගන්නකොට හිතෙන්නේ මේක කතා කරන්න දෙයක් තියනවද කියලා. එච්චරට කාරණා තියෙනවා මේක ඇතුලේ කතා කරන්න. ලංකාවේ කතන්දර සහ කතන්දර වලින් මානසික ප්‍රවර්ධනය ඇති කරපු රාත්‍රී වින්දනය ගැන වෙලාව තිබ්බොත් මගෙන් අහන්න. රාත්‍රිය වෙලාව තියෙනවා නම් දැන් කියන්න පුළුවන්. රාත්‍රිය කියන්නේ අන්ධකාරය නෙමෙයි. අන්ධකාරයට කියන්නේ ඩාර්ක්. රාත්‍රියට කියන්නේ නයිට්. good කියන පදේ දාන්න පුළුවන් නයිට් කියන එකටද ඩාර්ක් කියන එකටද? good night, good dark නෙමෙයි. ඒතර රාත්‍රිය කියලා කියන්නේ අන්ධකාර වෙලාවට ගොඩනගන එකට. රාත්‍රිය කියන්නේ සංස්කෘතිය. දැන් රාත්‍රී සංස්කෘතිය නෑ. ඉස්සර රාත්‍රී සංස්කෘතිය තිබුණා. රාත්‍රී සංස්කෘතියේදී තමයි අම්මා තාත්තයි කතා කර කර ඉන්නේ. තාත්තා අම්මා එක්ක කතා කර කර ඉන්නේ. දෙන්නකින් එක්කෙනෙක් පොල් ගන්නවා, තව එක්කෙනෙක් මිරිස් කපනවා, තව එක්කෙනෙක් ලුණු කපනවා, තව එක්කෙනෙක් සුදු ලුණු පොඩි කරනවා. ඒ රාත්‍රී සංස්කෘතිය.
දැන් කොත්තු රොටි එක්කෙනෙක් ගේනවා අනිත් එක්කෙනා මදියට ෆ්‍රයිඩ් රයිස් ගේනවා. එතකොට රයිස් කියන්නේ බත් නෙමෙයි. බත් කියන්නේ රයිස් තමයි. ඒ වුණාට රයිස් කියන්නේ බත් නෙමෙයි. එතකොට මම කියන්නේ මේ හැන්දෑව ඇතුලේ සුන්දර සැන්දෑවේ රාත්‍රිය කියලා කියන්නේ අන්ධකාර වෙලාවේ ගොඩනගන සංස්කෘතිය. ඒකට good night වෙන්නේ. දැන් night නෑ. කරුවල විතරයි තියෙන්නේ. dark විතරයි තියෙන්නේ. ඒ හින්දා good night කියන්න බෑ. දැන් කියන්න පුළුවන් good light කියලා විතරයි. ඒකත් නෑ වෙලාවකට. දැන් මේ සුන්දර හැන්දෑවේ ගොඩනගාපු සුභ රාත්‍රියට සුභ රාත්‍රියක් වෙන්නේ ඇයි? තාත්තයි අම්මයි සෙල්ලම් කරනවා දරුවෝ එක්ක සෙල්ලම් කතා කියනවා දරුවොත් එක්ක. ඒකෙන් බුද්ධි චාලක සංස්කෘතියක් ඇති වෙනවා. මම ආටිකල් එකක් ලියලා තියෙනවා ශ්‍රී ලංකාවේ බුද්ධි චාලක කතා සංස්කෘතිය කියලා. මම එක නිදර්ශනයක් කියලා මම මේ කරුණ දැක්වීම නවත්තන්නම්. ඉස්සර කාලේ අපේ තාත්තා වුණ මායි අයියයි ඝට්ටණය කරනවා කතන්දර කියලා. අර බග ජාතකයේ තියෙන්නේ මේ කොකා එනවා මාළු රවට්ටලා ගෙනහිල්ලා එක තැනකට ගිහිල්ලා කනවා. අන්තිමේට ඉතුරු වෙනවා කකුලුව බෙල්ල එල්ලගෙන යනවා. අන්තිමට බෙල්ල එල්ලගෙන යන කකුලුව කොකාගේ බෙල්ල කපනවා. කතාව දන්නවනේ මේ ප්‍රේක්ෂකයෝ දන්නවනේ. දැන් මේ කතාව තාත්තා කියලා ඉවරලා මම මේ බලන්න කොච්චර බුද්ධි චාලකද කියලා මේ කතන්දර සෙල්ලම තාත්තා අහනවා අපෙන් පුතේ කොකා කරපු වැඩේ හරිද කියලා. කකුලුව කරපු වැඩේ හරිද කියලා. දැන් කොකා කරන්නේ අහිංසක මාළුවව එක මාළුවෙක් ගන්නවා. මාළුවන්ගේ පොකුණ හිඳිලා. හිඳිච්චි පොකුණේ ඉන්න එක මාළුවෙක් විතරක් කොකා අරගෙන ගිහිල්ලා දානවා ලස්සන හොඳ විලකට. ඒ විලේ දකිනවා. හොඳට අත්දැකීමක් ලැබුවට පස්සේ කොකා ආයෙත් සැරයක් මේ මාළුව අරගෙන ඇවිදින් අංකලා අර අතෙන්ට දාන. මොකටද? ඇඩ්වර්ටයිස් කරන්න. අර විල ඇඩ්වර්ටයිස් කරන්න. ඒ විල ඇඩ්වර්ටයිස් කරන්න මෙතෙන්ට ගෙනත් දාපුවාම මේ මාළුවා කියනවා හොඳ තැනක් තියෙනවා කියලා. හොඳ වචන කියන්න ඇති. මරු පොට් එකක් වගේ කියලා කියන්නේ. ඊට පස්සේ මේ මාළුවාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකත් එක්ක කොකා මොකද කරන්නේ? අනිත් ඔක්කොම මාළු අරන් ගිහින් ගල් තලාවක් උඩ තියාගෙන කනවා. ඒ අනුසාරයෙන් ඔක්කොම මාළු කාලා තමයි අන්තිමේට කකුලුවා ගෙනියන්නේ. එතකොට මගෙන් අහනවා තාත්තා අයියාගෙනුයි මගෙනුයි කොකා හරිද කරපු වැඩේ කියලා. ඒ කාලේ මම මහාන වෙන්න හිටියේ. එහෙනම් මම කියනවා තාත්තේ කොකා වැරදි. අයියා කියනවා කොකා හරි. මං අහනවා කොහොමද අයියාගෙන් කොකා හරි කියන්නේ? තාත්තා අහනවා ලොකු පුතා කොහොමද කොකා හරි කියන්නේ? පොඩි පුතා කොහොමද කොකා වැරදි කියන්නේ? මේ මං කියනවා තාත්තෙන් කොකා මාළු කෑවනේ. සත්ත්ව ඝාතනයක්නේ. සත්තු මැරුවනේ. සත්ත්ව ඝාතනය කියන තරම් ලොකුට දෙනවා නේ. සත්තු මැරුවනේ කියන්නේ. එතකොට තාත්තා ගැටීමක් ඇති කරලා අයියාගෙන් අහනවා මොකද ලොකු පුතා කියන්නේ? පොඩි පුතා කියනවා සත්තු මරාපු හින්දා කොකා හොඳ නැහැ කියලා. කැදී අයියා මට කියනවා කොක්කු මාළු කන්න නැතුව යකෝ රෝස් පන් කන්නද කියලා. එතකොට මොකද්ද මේ කරන්නේ? අපි දෙන්නගේ බුද්ධි චාලක භාවය, තර්කානුසාරී භාවය තාත්තා ඉස්සරහට ගේනවා. මම පරදින්න ලෑස්ති නෑ. මම කියනවා නෑ ඒ වුණාට කොකා බොරු කියලානේ ගෙනිච්ච රවට්ටන එක හොඳ නෑ නීම. මම මහාන වෙන්නේ ළමයානේ. බොරු කියන එක හොඳ නෑනේ. එතකොට අයියා මොකද්ද කියන්නේ? අයියා කියනවා ඇත්ත කියලා ගෙනියයි මාළු. අයියා ගොඩනගන්නේ වෙන තරකයක්. මං ඒත් පිළිගන්නේ. මම අන්තිමට කියන තාත්තා මේ කතාව වැරදි. ඇයි වැරදි කියන්නේ තාත්තා කියන කතාව? මොකද පොඩි පුතා කියන්නේ වැරදි. මං කියන තාත්තේ මාළු කෑවේ කොකානේ. කොයි කොක්කුද තාත්තේ කටු ඇරලා මාළු කන්නේ? දැන් කොක්කා දකින්න කකුලව දකින්නනේ ඈත තියා මාළු කටු ගොඩක්. මං කියන මාළු කොක්කෝ මාළු කන්නේ කටු ඇරලාද කියලා.
එහෙනම් කතාව වැරදි කියන්නේ. මම කියන්නේ චූටි කතාවකින් තර්කානුසාරී බුද්ධිචාලක භාවය ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ සෙල්ලම්ම නෙමෙයි. ලංකාවේ ක්‍රීඩාම නෙමෙයි. අපි පොඩි කාලේ අපේ ගම්වල එල්ලේ ගැහුවා. තරගෙට නෙමෙයි. එල්ලේ ගැහුවේ තරගෙට නෙමෙයි. එල්ලේ ගහලා කුසලාන ගත්තේ නේ. එල්ලේ කියන්නේ සෙල්ලම. විනෝදය තමයි නඩත්තු කළේ. කුසලානනේ. තරඟනේ. අර මේ චූටි චෙක්පත වෙනුවට මෙච්චර විතර උස අච්චර විතර දිග චෙක්පත් ආකෘති දුන්නේ නැහැ. බැංකුවට දෙන්න බැරි චෙක්පතක් දෙනවනේ දින්නහම. ලොකු එකක්. ලොකු එකක් දෙනවා. ඒක දාන්න බෑ මේ ATM මැෂින් එකේ. ඉතින් එහෙම තැනක ක්‍රීඩාව ව්‍යාපාරයක් කියලා කියන්නේ මානසිකව අපි ක්‍රීඩාව වෙනස් තැනකට ගෙනත් තියෙනවා. දේශපාලනිකව ක්‍රීඩාව වෙන තැනකට ගෙනත් තියෙනවා. හැබැයි සෙල්ලම් සහ ක්‍රීඩා තියෙන අරමුණු දෙකකට. ක්‍රීඩා තියෙන ශාරීරික යෝග්‍යතාව සඳහා සහ කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති ධීමතාම් කියලා කිව්ව විදිහට මිනිස්සුන්ගේ විශ්‍රාන්තිය කළමනාකරණය කරගන්න. විශ්‍රාන්තිය උදෙසා. එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ සංසුන් මනසේ සුන්දර සැන්දෑවේ ස්වභාවිත භාවයේ උදෙසා. ස්වභාවිතයේ උදෙසා. සෙල්ලම තිබුණේ මානසික ප්‍රවර්ධනයට, බුද්ධිචාලක භාවයට සහ පෞලේ ඒ ශ්ලෝක පද දෙක තේරුමත් කිව්වනම් තේරෙනවා කට්ටියට. ඔව් කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති ධීමතාම්. දීමත් බරසාර මිනිස්සුන්ගේ කාලය ගෙවෙන්නේ කාව්‍ය ශාස්ත්‍ර විනෝදයෙන්. මූර්ඛාණාම් මෝඩයින්ගේ කාලය ගත වෙන්නේ ව්‍යසනේනච්ච නිද්‍රය කලහේනවා. තේරෙනවනේ. එක්ක මොනවා හරි කඩ නාස්ති කර ඉන්නවා. නැත්තම් නිදාගෙන ඉන්නවා. එහෙම නැත්තම් බඩියක් අල්ලනවා. රණ්ඩුවක් අල්ලනවා. නැත්තම් රණ්ඩුවක් අල්ලනවා. හොඳයි දැන් අපේ හාමුදුරුවෝ මේ මනස රෝගී වෙන විදිය, පුංචි කාලේ මනස නිරෝගී වෙන විදිය. දැන් මේක මේ මානසික රෝග කියලා අහපු ප්‍රශ්නය හාමුදුරුවෝ වෙන දිශානතියකට අරගෙන ගිහිල්ලා මේ මනස රෝගී නොවේද? මානසික රෝග කියලා කිව්වහම මේ සත්ත්ව හිංසාව, ප්‍රාණඝාතය, සොරකමේ ඉඳලා පටන් ගත්තයින් පස්සේ කේලම, හිස් වචන, ව්‍යාපාද, ඒ වගේම බොරුව, පරුෂ වචන, මිත්‍යාජීවය මේ ආදී වූ බොහෝ දේවල් අපිට කියන්න පුළුවන්. දැන් මනස ගැන කතා කරපු නිසා ආචාර්යතුමනි අපි අවසානයේදී ඔබතුමන්ට මේ වාචසික ක්‍රීඩා ගැන මතක් කරන්න කියලා කිව්වා. වාචසික ක්‍රීඩා සහ මානසික ක්‍රීඩා කියන මේ කාරණා දෙක පැහැදිලි කරලා අපි අවසානයක් හොයාගන්නවා. හරි. හොඳයි. මේ ඉතින් චූටි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. මොකද මම නිතරම මේ අපි කැමති ධර්මයේ කියනකොට හරිය කියන්න ඕනේ. නිවැරදි කරන්නේ මේ මම්ම කියපු එකක් සම්බන්ධයෙන් මට ඉස්සෙල්ලා කියුනේ මේ රූම් ප්‍රතිපදිනකට මම වෙන වචනයක් කිව්වේ. මේ හරි වචනේ චිංගුලකම්. චිංගුලකම් කියන වචනේ තමයි රූම් ප්‍රතිපදිනවට කියන්නේ. අමතක වෙච්ච කායික ක්‍රීඩාවක් වෙනවා දණ්ඩ යුද්ධං. දණ්ඩ යුද්ධං කියන්නේ මේ පොල් වලින් ගහගන්න එක නෙමෙයි. පොල් වලින් ක්‍රීඩා කරන එක. දැන් අපි දකිනවා ඉන්දියාවේ නම් වේවැල් වලට කියන්නේ දෙමළ නම් දෙකක් තියෙනවා. වේලු. ඒකට කියන්නේ නේ ලොන්. දැන් අපි ලංකාවේ නම් මේ දිග පොළු තියෙනවා, කොට පොළු තියෙනවා. අර දිග පොළු වලට ලොන් ස්ටික්ස් කියනවා, අරට ඩ්‍රැගන් ස්ටික්ස් කියන සාමාන්‍ය පොළු දෙකට. ওই දෙකම පාවිච්චි වෙච්ච බව පේනවා. ඒ කාලේ තියෙන ඩ්‍රැගන් ස්ටික්ස් අපි දකින්නේ ඇත්තටම බෲස් ලී මහත්තයාගේ චිත්‍රපටිවල සහ ඒවයේ තියෙන්නේ. මේ ලොන් ස්ටික්ස් නම් අපි හුඟක් දකිනවා වේවැල් පෙරදිග සහ අපරදිග. යුරෝපෙත් දකිනවා ස්ටික්ස්. ඉන්දියාවේ ගොඩාක් තියෙනවා. හාමුදුරුවෝ හිටි ඒ පළාතේ තියෙන නැතිනේ තියෙනවා. ඒතර දණ්ඩ යුද්ධං කියන්නේ ඒකට. දැන් අපි කතා කරේ මේ මොනවද මේ වාචසික ක්‍රීඩා ගැන. වාචසික ක්‍රීඩා ගැන කියනකොටම එනවා මේ ඔව් නෑ ඔව් එහෙම මම මෙහෙම කියන්නම්කෝ. මේ තියෙනවා මේ කායික ශක්තිය ටිකක් අඩුවෙන් එච්චරම දැන් මම මුලදී කිව්වා කරණංගහණේව ඒ වගේ හුඟක් ශක්තිය ඕනේ. සමහර වෙලාවට තියෙනවා කායික ශක්තිය එච්චර ඕනේ නෑ. මානසික මෙහෙයවීම ඒකාග්‍රතාව ගොඩාක් ඕනේ. මෙන්න මේ වගේ ක්‍රීඩා එකක් තමයි දැන් ඔය තියෙන්නේ මේ මොනවාද මේ සලාක හත්තං. සලාක හත්තං කියන්නේ සලාකා කියන වචනේ තේරුම මේ ඉරටුව කියන එකයි. සලාක මේ කඩේකුත් තියෙන මොකක් හරි එකක් දැන් තියෙනවද? ඔව් යුනියන් ප්ලේස් වල තියෙන. සලාකා කියන්නේ ඉරටුව.
එතකොට ඉස්සර කාලේ ක්‍රමයක් තිබෙනවා. ඔන්න ඉරටු මිටියක් ගන්නවා. ඉරටු මිටියේ මේ පැත්තෙන් එක පැත්තකින් ඔක්කොම සමානයි. මෙහෙම තියෙනවා. එහෙම කළා ඒ මිටි එකට බැඳලා තියෙන්නේ. බැඳලා තියලා තව ඉරටුවකින් පරිස්සමෙන් අනිත් මෙහෙම හොලවලා බිම දැම්මම කරලා තියෙනව නේද? ඉතින් මේ සලාක හත්ත කියන්නේ ඒකයි. අත මිටමොරවල ගන්නවා, මුදා හරිනවා, ඊළඟට අනිත් එක හෙලවෙන්නේ නැති වෙන්නේ හිමින් ගන්නවා. මේකට ලොකු කායික ශක්තියක් ඕනේ, මානසික ඒකාග්‍රතාව. ඉරටෙන්ම හදනවා මේ ඔක්කොම. මෙහෙම මලය දාලා වගේ හදනවා. ඒකෙන් ගන්න. සලාක හත්ත කියන්නේ ඒකයි. අනිත් එක හෙල්ලුණ ගමන් එයා එතනින් පස්සේ එයාට බෑ වෙන කෙනෙක් තමයි එක් කරන්න තියන්නේ. ඒක සලාක හත්ත. මේ වගේ ක්‍රීඩාවකට මනස හුඟක් ඕනේ. හරි පරිස්සමෙන් මේක කරන්න. ඒ කියන්නේ අර නගුලෙන් හාන එකේදී වර්ධනය වෙන මනස සහ ඒ තත්ත්වය මේකට වෙනස්. මේක හරි අවධානයෙන් සලාක හත්තන් කියලා කියන්නේ ඒක. ඒක සමහරට මේ ඇස් සහ ස්නායු සම්බන්ධ ගොඩාක් සියුම් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ මාර්ගෙන් තමයි ශල්‍ය වෛද්‍යවරයා පුහුණු කරන්නේ. ශල්‍ය වෛද්‍යවරයා පුහුණු කරන්නේ උප්පල දලේ පයෝගං කත්වා කියලා විසුද්ධි මග්ගේ තියෙන අපේ විසුද්ධි මග්ග කියන ග්‍රන්ථයේ මහා විහාරේ විසුද්ධි මග්ග අට කතා. ඒ කියන්නේ ශල්‍ය වෛද්‍යවරයා ඇහි ඔපරේෂන් කරන්න ඉස්සෙල්ලා ඒ කාලේ මම කියන්නේ පෙරදිග වෛද්‍ය ක්‍රමයේ වතුර බේසම උඩ නෙළුම් පෙත්තක් තියෙනවා. තියලා ඒ සැතෙන් කටුවෙන් ඒ නෙළුම් පෙත්තේ උඩ නෙළුම් පෙත්තේ යට යන්නේ නැති වෙන්න ඒ නෙළුම් පෙත්ත කියන්නේ මේ නෙළුම් පෙත්ත නේද මේකට කියන්නේ පෙත්ත උඩ තමයි අර සීරීම් මේ අභ්‍යාස පුරුදු කරන්නේ. ඒ කියන්නේ වතුර බේසමේ උඩ පාවෙන නෙළුම් පෙත්ත උඩ නෙළුම් පෙත්ත කපන්නත් බෑ ආයුධෙන් සැතෙන් වතුර දෙබෑවෙන්නත් බෑ. හැබැයි අර අවශ්‍ය යට යන්නත් බෑ ඒක කරන්න. එතකොට පේනවනේ දැන් මේවා හරහා තමයි අර වෛද්‍යවරයා පුහුණු කරන තැනට එන්නේ. මේවා හරි සම්බන්ධයි. එතකොට ඒක ජීවිතේට ඇහි ශල්‍ය කර්ම කරේ එහෙමයි ජීවක වෛද්‍යවරයා. ඒ වගේ අභ්‍යාස පෙන්නලා. ඒක තමයි අභ්‍යාස පුහුණු. අපිට ඒක වෙන කතාවක් ඒක. එතකොට අපි කතා කරේ වාචසික ක්‍රීඩා තව තියෙනවා මේ එච්චර ශක්තිය වුණ යථාවජ්ජං කියලා සෙල්ලම. යථාවජ්ජං කියන්නේ වචන තේරුම වැරද්දට අනුව ඇඩ් කරලා පෙන්නනවා රංගපාලා පෙන්නනවා. දැන් අපේ තියෙනවනේ මේ දැන් කෙනෙක් කතා කරන වැඩ අනුගමනය කිරීමට අපි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන ඉමිටේෂන් කියලා. ඉමිටේෂන් කියන්නේ හොඳ විදියටත් පාවිච්චි කරන්න පුළුවන් ඉමිටේෂන්. ඉමිටේෂන් බැලුවට hina යන්නේ නැහැ අපිට. ඒ කියන්නේ දැන් කෙනෙක් මේ යන එන ලියන කියන අඳින පළඳින විදියට ඇඳට. හැබැයි කෙනෙක් කතා කරන විදිය යන එන විදිය hina රසය නැගෙන විදියට ඇද කළ පෙන්නනවට කියන්නේ යථාවජ්ජං කියලා. ඒකේ මට මතක් වෙන්නේ උතුරේ රාහුල හිමිනාට්ටිය. මේ ඒකෙත් එහෙමද කරනවද? ඒකට කියන්නේ මිමික්‍රි කියලා. මිමික් තමයි ක්‍රියාව. මිමික්‍රි කියන්නේ නාමපදේ මිමික්‍රි. දැන් මිමික්‍රි තියෙන ජනාධිපති වගේ කතා කරනවා, අගමැති වගේ කතා කරනවා, ඇමතිවරු වගේ කතා කරනවා. අපි ටිකක් මෙහෙ මේක නරක දෙයක් නෙවෙයි ඇත්තටම. ඒ කියන්නේ මේ හාමුදුරුවෝ නෙවෙයි, ඒ කියන්නේ මිනිස්සු කරනවා. ඒ වුණා කියලා ඒකට කාටවත් තරහ යන්නේ නැහැ. ඒක ටිකක් මනස තත්ත්වය. ගීත ගැන කතා කරනකොට මේ හුඟක් වාචසික ක්‍රීඩාවක් මම මතක් කරන්න කිව්වේ ඒක නේද? ගීතවලදී ගීත කලාවක් විදියට කියන සිරිතක් තිබුණා. අපේ ලංකාවෙත් තියෙනවා. මම මේ කතා කරන්නේ පාලි ත්‍රිපිටකය ගැන. ගීතයේදී අනුප්‍රාස, ශබ්ද අනුප්‍රාස කියලා වචනේ තේරුම එක සමාන ස්වර ව්‍යංජන එකට ළඟ පාවිච්චි කරන එක. ඒක අනුප්‍රාස. ඉංග්‍රීසියෙන් කියන්නේ alliteration. ඊළඟට ශබ්ද අඩංගු කොටස් විතරක් එක ළඟට පාවිච්චි කරනවා. ඒකට කියන්නේ ඔනොමටපියා කියලා. ඒක ශබ්ද සංඝටක එකට පාවිච්චි කරනවා. ඔන්නෝම හුඟා ක්‍රම තියෙනවා. alliteration, ඔනොමටපියා ඔහොම කියලා. දැන් අපි දකිනවා දනිය ගෝපාල සූත්‍රය ගැන හාමුදුරු කියපු නිසා දනිය ගෝපාල කියන්නේ කිසිම ආගමක් නැති මිනිස්සෙක්. එයාට පන්සල් යන්නේ නැහැ. බෞද්ධත් නෙවෙයි, හින්දුත් නෙවෙයි. එයා හොඳට කාලේ ඉඳලා තමන්ගේ ගෝපල්ලෝ බලාගෙන මේ පෞල් ජීවිතයක් ගත කරපු මිනිස්සෙක් පන්සල් යන්නේ නැහැ. මේක දැනගෙන බුදුරජාණන් වහන්සේ වඩිනවා වැස්සේ. හැබැයි ගේ ඇතුලේ හොඳට මේ උණුසුම් ගයක් වැස්සේ බුදුහාමුදුරුත් එමුණා කියලා මෙයා එන්න කිව්වේ නෑ ඇතුලට. ඔය ඉන්නවා ඉතින්. බුදුහාමුදුරට ඇහෙන්න කියනවා එයා කවියක් කියන්නේ සින්දුවක්. පක්කෝදනෝ දුද්ද කීරෝ හමස්මි අනුතීරේ මහියා සමාන වාසෝ චන්නා කුටි ආහිතෝ ගිනි අත චේපත්තයසි පවස්ස දේව. බුදුහාමුදුරට ඇහෙන්න කියන්නේ පක්කෝදනෝ කියන්නේ බත් උයලා තියෙන්නේ. පක්ක කියන්නේ උයපු, ඕදන දුද්ද කීර කිරි දොවලා තියෙන්නේ, මුදවලා තියෙනවා. දැන් මේ
හුඟක් වෙලාවට වහින වෙලාවට ආහාර පිළිබඳ බඩගින්න වැඩි වෙනවා. ඒක බුදුහාමුදුරට ඇහෙන මේ සෞත්තුවට කියන්නේ මේ. ආගමන් නැති මිනිහනේ. ධනිය. සුත්ත නිපාතේනේ ධනිය සූත්‍රේ. පක්කෝදනෝ දුද්ද කීරෝ හමස්මි. ඕනතරම් කෑම තියෙන ඕනතරම් කිරි තියෙනෝ ගෙදර. අනුතීරේ මහියා සමාන වාසෝ. මේ මහි ගඟ අසබඩ මං හැමදාම ඉන්න මිනිහෙක්. ඒ කියන්නේ ගමේකම කියන එක නෙමෙයි කියන්නේ මෙයා. අපේ ගමේ මිනිස්සු. අපේ ගමේ මිනිස්සු. දැන් අපේ සමහර විශ්වවිද්‍යාල අවට මේ විශ්වවිද්‍යාල වල හුඟක් ඉන්නේ සරසවි වල පිටින් ආපු ළමයි. ඒ අවට ඉන්නේ හැමදාම ගමේ හිටපු මිනිස්සු. පාර පැන්නාම හදිසියෙ වරද්දක් වුණොත් ඒ මිනිස්සු ඉස්සල්ලාම කියන සටන් පාටේ තමයි අපි ගමේ අය. පාර පැන්නේ හරි තැනින්ද වැරදි තැනින්ද නෙමෙයි. ඒක ගමේකම. දැන් මේ දණියත් මතු කරන්නේ ගමේකම. අනුතීරේ මහියා සමාන වාසෝ මං හැමදාම මෙතන ඉන්න කෙනෙක්. චන්නා කුටි. කුටිය හොඳට වහලා තියෙන්නේ. ආහිතෝ ගිනි ගින්න පත්තු වෙලා තියෙන්නේ. චන්නා කුටි ආහිතෝ ගිනි අතචේ පත්තයසි පවස්ස දේව. ඒ නිසා වැස්ස ඕනතරම් වැහපන්. දේව කියලා වචනේ තේරුම් කීපයක් තියෙන. එකක් දෙවියන්ට, අනිත් එක රජතුමාට, අනිත් එක වැස්සට, අනිත් එක අහසට. දැන් හතරක් තියෙනවා. දේව කියන වචනේ යෙදෙන තැන බලලා වුණ කියන්න කොයි තේරුමද කියලා. දැන් මෙතන කියන්නේ වැස්සට. අතචේ පත්තයසි පවස්ස දේව කියන ඕන තරම් වහින්න එක. දැන් බුදුහාඳුර දැනගත්ත මේ මට තමයි මෙයා කියන්නේ. බුදුහාඳුර සින්දු කියන සිරිතක් නැහැ. හැබැයි දම් අර මං කියවනේ අර කරණම් ගහන එක්කෙනාට ඒකට ආශ්‍රිතව බණක් කිව්වා වගේ. දැන් මෙයා මේ සින්දු කියනවා මේ තෙමි බුදුහාමුදුරුවෝ තතෑරියේ නැහැ. බුදුහාමුදුරුවෝ දන්නවා මෙයා দমনය කරන්න තියෙන්නේ මේ ක්‍රමෙමයි. පක්කෝදනෝ දුද්ද කීරෝ හමස්මී කියලා ඒ අනුතීරේ මහියා සමාන වාසෝ ඔහොම කියලා ඉවරනකොට බුදුහාමුදුරුවෝ අනිත් පැත්තෙන් කිව්ව ඒකට පිළිතුරු එක. අක්කෝදනෝ විගත කීලෝ හමස්මී අනුතීරේ මහි ඒකරත්ති වාසෝ විවටා කුටි නිබ්බුතෝ ගිනි අතචේ පත්තයසි පවස්ස දේව. දැන් ඒකේ ශබ්දේ සාම්‍යක්තයක් තියෙනවා. මේ මොකද්ද? දණියගේ පළවෙනි පදේ පක්කෝදනෝ දුද්ද කීරෝ හමස්මි. ශබ්දය පොඩ ශබ්දේ පක්කෝදනෝ දුද්ද කීරෝ හමස්මි. බුදුහාමුදුරුවන්ගේ පළවෙනි පදේ අක්කෝදනෝ විගත කීලෝ හමස්මි. අරයා පක්කෝදනෝ කියනකොට බුදුහාමුදුරුවෝ අක්කෝදනෝ කිව්වා. පක්කෝදනෝ කියන්නේ උයපුබත්. බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු ගියේ තියෙන්නේ අක්කෝදනෝ. ඒ කියන්නේ මට කේන්තියක් නැහැ කියන. පක්කෝදනයි අක්කෝදනයි ශබ්ද දෙක සමාන වුණාට තේරුම් දෙක හසට පොළොව වගේ. ඒ කියන්නේ බත් උයපුබත් වලට පක්කෝදන කියනවා. ළඟ ශබ්ද සාම්‍යය ශබ්ද වලින් සමානයි අක්කෝදනෝ කේන්තියක් නැති එක. එයා කිව්වා දුද්ද කීරෝ දණිය කිව්වා දුද්ද කීරෝ හමස්මි කිරි දෝල තියෙන. බුදුහාඳුරුකෝ විගත කීලෝ හමස්මි. දැන් මෙයා සවුත්තුවට කියන්නේ නිකන් ඇනෙන්න කියන්නේ දණිය. විගත කියලා කියන්නේ මේ තෘෂ්ණාව නැමැති උල මංගලවල දාලා තියෙන. දැන් දුද්ද කීරයි විගත කීලයි සමානයි. දණිය කිව්වා අනුතීරේ මහියා සමාන වාසෝ මං හැමදාම මේ ගඟ අයින් ඉන්න කෙනෙක්. බුදුහාඳුරුකෝ මං එහෙම හැමදාම ඉන්නේ නැහැ. මං අද විතරයි ඉන්නේ. මං හැමදාම ඉන්න කෙනෙක් නේ. අනුතීරේ මහි ඒකරත්ති වාසෝ. දණියගේ තියෙන්නේ චන්නා කුටි නිබ්බුතෝ ගිනි. මගේ කුටිය වහලා තියෙන්නේ ගින්න පත්තු කරලා තියෙන්නේ. බුදුහාඳුරුවෝ කිව්වා විවටා කුටි වැරදුනා. දණිය කිව්වේ චන්නා කුටි ආහිතෝ ගිනි. මම කුටිය වහලා තියෙන්නේ ගින්දර පත්තු කරලා තියෙන්නේ. බුදුහාඳුරුවෝ කියනවා දේශනා කරනවා විවටා කුටි නිබ්බුතෝ ගිනි. අරයා ගින්න කුටිය වහගෙන ගින්න පත්තු කරන් ඉන්න. බුදුහාඳුරුවෝ කුටිය අරගෙන ගින්න නිවාගෙන ඉන්න. මේක දාර්ශනික වශයෙන් බර වැඩි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශේ. චන්නා කුටි කියලා කියන්නේ එයා gedara තෙමෙන්නේ නැහැ කියන එක. බුදුහාමුදුරුවෝ කුටිය කියලා කියන්නේ සියලු අධ්‍යාත්මය సంతානෙ. මොකද රහස් නැහැ. ඇරලා තියෙන්නේ. විවටා කුටි. දණිය කියන්නේ ආහිතෝගිනි කියලා කියන්නේ gedara ගින්න උදුනේ පත්තු වෙන එක. ඒක පත්තු කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ නිබ්බුතෝ මේ ආහිතෝගිනි නිබ්බුතෝගිනි කියලා කියන්නේ මගේ රාග, ද්වේෂ, මෝහ ගිනි ඔක්කොම නිවලා තියෙන්නේ. ඔහොම කියලා අර පීයට ගිය කියමින් අවසානයේදී මුළු පවුලම ශ්‍රද්ධාවන්ත පිරිසක් බවට පත් වෙනවා. මම මේකයි කියන්නේ ඒ බුදුහාමුදුරුවෝ ඒව දන්න නිසා තමයි ශබ්ද රසය ගලපමින් එයා විමුක්තිය කරා, ඒ කියන්නේ අධ්‍යාත්මික අධිගමනය කරා රංගි. ওই වගේ ගොඩක් ඒවා තියෙනවා කතා කරන්න නම් ඔය එකක් විතරයි. හොඳයි. ඇත්තටම මේ සිතුවිලි වලින් ක්‍රීඩා කරන විදිය පිළිබඳව, මනසින් ක්‍රීඩා කරන විදිය පිළිබඳව අපි කතා කරා. ක්‍රීඩාව කොහොමද බුද්ධ භාෂිතයක් කරලා අපිට ඉදිරියට රැගෙන යන්නට පුළුවන්? බුදුහාමුදුරුවෝ ක්‍රීඩාව පිළිබඳව දේශනා කරපුවා ත්‍රිපිටකයේ කොහොමද සඳහන් වෙන්නේ කියන කාරණාවයි ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේදී අපි අද සාකච්ඡා කළේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉන්ද්‍රාගාරේ ධම්මරත්න ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් පාදාභිවන්දනයෙන් নমස්කාර පූජාව අපේ පිරිනමන්නේ මේ දැනුවත් බව අපට ලබා දෙන්නට මෙහි වැඩම කළ නිසා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහත්මයාටත් ආයුබෝවන් කියමින් අපේ ගෞරවය පිරිනමනවා. අපි ඔබේ දැනුමට নমස්කාර කරනවා, ගෞරව කරනවා. ඒ වගේම තවත් දවසක අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන ඔස්සේ ඔබේ දැනුම අලුත් කරන්න. ඔබට පුළුවන් මේ සාකච්ඡාවේ මතුවුණු කාරණා තවදුරටත් හොයාගෙන ඉදිරියට ගමන් කරන්න. මෙය ඉතාම සුළු එහෙම නැත්නම් සරල පැහැදිලි කිරීමක් පමණයි. ඔබට පුළුවන් ඒ ඔස්සේ ගමන් කරමින් ගැඹුරු අධ්‍යයනයක යෙදෙන්න අපි ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අද වැඩසටහනට සමාප්ති සටහන එකතු කරන්නේ ඔබට රටට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.